අපි කතා කරමින් ඉන්නේ මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩම. ඒ යටතේ අපි කතා කරා මූල්‍ය අනුපාත ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා කියලා. ඒකෙන් අපි 4ක් ඉවර කරා. ඒ 4 තමයි අපි මුලින්ම ඉගෙන ගත්ත කාර්යක්ෂමතා අනුපාත, ඊළඟට අපි කෙටි කාල නිපුණත්ව අනුපාත, ඊළඟ දීර්ඝ කාල නිපුණත්ව අනුපාත, ඒ වගේම ලාභදායීත්ව අනුපාත කියලා අපි 4ක් ඉගෙන ගත්තා නේද? අපි කිව්වා ඒ එක් අනුපාත වර්ග යටතේ මතක තියාගත යුතු අනුපාත අපි කතා කරා. ඒ යටතේ අපි කිව්වා ක්‍රියාකාරී අනුපාත නම් තොග පිරිවැටුම් අනුපාතය, ණය ගැටි පිරිවැටුම් අනුපාතය, ණය හිමි පිරිවැටුම් අනුපාතය දැනගන්න ඕනේ. ඊට අමතරව මෙහෙම වක්‍රය හොයන්න දැනගන්න ඕනේ. ඊළඟට කෙටි කාල නිපුණත්ව අනුපාතය යටතේ දර ලාභ ජංගම අනුපාතය සහ ශනික වත්කම අනුපාතය ඉගෙන ගන්න ඕනේ කියලා මතක් කරා නේද? ඒ වගේම දීර්ඝ කාල නිපුණත්ව අනුපාතය යටතේ තෝරන අනුපාතය, ණය වත්කම අනුපාතය, ණය හිමිකම් අනුපාතය නේද? ඒ වගේම පොලී ආවරණ අනුපාතය අපි කතා කරා. ඊළඟ ලාභදායීත්ව අනුපාතය යටතේ අපි කතා කරා දර ලාභ අනුපාතය, මෙහෙම ලාභ අනුපාතය, ශුද්ධ ලාභ අනුපාතය, හිමිකම් මත ප්‍රතිලාභය සහ වත්කම් මත ප්‍රතිලාභය නේද? ඒතර මේ අනුපාත වර්ග ටික අපි මතක තියාගන්න ඕනේ කතා කරා. ඒ වගේම අපි ගිය සතියේ කතා කරා ඩියුපන්ට් සමීකරණය කියලා එකක්. ඩියුපන්ට් සමීකරණය මොකක්ද අපි හෙව්වේ? ඩියුපන්ට් සමීකරණයෙන් අපි හෙව්වේ මෙහෙයුම් මත ප්‍රතිලාභය හොයන්න පුළුවන් එක් අනුපාත වර්ග තුනක් එකිනෙක වැඩි කරවීම කියලා අපි ඉගෙන ගත්තා නේද? ඔන්න අපි පාස් පේපර්ස් වල ගණන් කීපයක් කරා. ඒ වගේම ගෙදරදී හදන්න කියලාත් කිව්වා. මම හිතන්නේ හැමෝම හදන්න ඇති. අමාරු ගානක් තිබෙන්නේ නැහැ නේද කීපේ වෙන. හැමෝටම පුළුවන් වෙන්න ඕනේ හදන්න නේද? හරි. අපි එහෙමනම් අද බලමු අපි දැන් අනුපාත වර්ග 4ක් කරානේ. ඊළඟ අනුපාත වර්ගය තමයි වෙළඳපළ අනුපාත. අපි වෙළඳපළ අනුපාතය කරේ නැහැ නේද පන්තියේ? කරේ නැහැ නේද? වෙළඳපළ අනුපාත. කරාද නැද්ද? නෑ සර්. නේද? හරි. වෙළඳපළ අනුපාත වලට ගියොත් අපිට ප්‍රධාන වශයෙන් මෙන්න මේ අනුපාත ටික ඉගෙන ගන්න ඕනේ. මේ අනුපාත අතරව මේ එතන තියෙන 1 2 3 4 5ක් මේ පහ එක්සෑම් එකට ඉතාම වැදගත් අනුපාත වගේම තමයි. මොකද මේ පාඩමට විතරක් නෙමෙයි මේ අනුපාත අපිට වැදගත් වෙනවා. කොටසක වටිනාකම වෙන පාඩමටත් මෙන්න මේ අනුපාත ටිකම අවශ්‍ය වෙනවා. එතෙන්දී අපි ආයි කතා කරමු. ඒ වගේම තව එකක් අපිට හදන්න තියෙනවා return of equity නැත්නම් හිමිකම් මත ප්‍රතිලාභය කියලා ටිකක් හදන්න දෙන. එතෙන්දිත් මේ අනුපාත අවශ්‍ය වෙනවා. අපි එකිනෙක බලමු. එහෙනම් පළවෙනි අනුපාතය අපි ගන්න ඕනේ earnings per share. කොටසක ඉපීම. හරිම ලේසි. පාඩ කරන්න තියෙන්නේ සුද්ධ ලාභය ගන්න ඕනේ. සුද්ධ ලාභයෙන් අපි අඩු කරන්න ඕනේ වර්ණීය කොටස් වල ලාභාංශ. වර්ණීය කොටස් ලාභාංශ බෙදනවා නිකුත් කළ කොටස් ගණන. නිකුත් කළ කොටස් ගණන. හරිම ලේසි සමීකරණයක් නේද? earnings per share වලින් කියන්නේ මොකද්ද? එක කොටසකට ලාභය කොච්චරක්ද කියන එක. කියන්නේ එක කොටසකට ලාභය කොච්චරක්ද කියන එක තමයි earnings per share කියන එක හොයන්නේ. එහෙනම් මම හිතනවා මේ අනුපාතය හැමෝටම පුළුවන්. earnings per share හොයන්නේ කොහොමද? සුද්ධ ලාභයෙන් අඩු කරනවා වර්ණීය කොටස් ලාභාංශ බෙදනවා නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න. සාමාන්‍ය කොටස් ගන්න. දන්නවනේ සාමාන්‍ය කොටස් වර්ණීය කොටස් කියලා දෙකක් තියෙනවා නේද? ඒතර සාමාන්‍ය කොටස් හිමියන්න තමයි සමාගමක අයිතිය හිමි වෙන්නේ. අපි මේ බලන්නේ සාමාන්‍ය කොටස් හිමියෙක්ට කොච්චර ලාභයක් තියෙනවද? ඒ සාමාන්‍ය කොටසකට කොච්චර ලාභයක් තියෙනවද කියන එක තමයි මේ අනුපාතයෙන් ගණනය කරන්නේ. එහෙමනම් මේ අනුපාතයේ වැඩි වෙන තරමටද හොඳ අඩු වෙන තරමටද හොඳ? කාටද කියන්න පුළුවන්? වැඩි වෙන තරමට. ඔව් මේ අනුපාතයේ වැඩි වෙන තරමට තමයි හොඳ. හරි. ඊළඟ අපිට අනුපාත වර්ගය තමයි වෙළඳපළ අනුපාත යටතේ අපිට ඉගෙන ගන්න තියෙනවා කොටසක පොත් අගය. book value per share කිලින් විසින් කියන කොටසක පොත් අගය. ඒතර book value per share හොයන්න කලින් මොකද්ද මේ පොත් අගය කියලා ඉගෙන ගනිමුකෝ නේද? පොත් අගය කියලා කියන්නේ පොත් අගය සමානයි හිමිකමට. එහෙනම් පොත් අගය හොයන්න කොහොමද? අපි ඉගෙන ගන්න තියෙනවා. ගිරුම් කර සමීකරණය භාවිතා කරලා හිමිකම හොයාගන්නේ කොහොමද? කොහොමද හිමිකම හොයන්නේ? අපි දන්නවා.
හැමදාම වගේ ගොඩක් දවස්වල කියලා තියෙනවා ශේෂ පත්‍රිමක් තියෙනවා මේ පැත්තේ වත්කම් තියෙනවා මේ පැත්තේ හිමිකම තියෙනවා වත්කීම් තියෙනවා නේද මේ තමයි ගිණුම් කරන සමීකරණ එහෙනම් හිමිකම හොයන්නේ කොහොමද වත්කම් සමානයි හිමිකම ධන වගකීම් නේද එහෙනම් හිමිකම හොයන්නේ කොහොමද හිමිකම සමානයි වත්කම් වලින් වගකීම් අඩු කරන්න ඕනේ නේද එහෙනම් අපි හිමිකම හොයන්නේ ශේෂ පත්‍රයේ තියෙන වත්කම් වලින් අඩු කරන්න ඕනේ වගකීම්. ඒතර අපි අහගන්න පුළුවන් පොත්තගේ නැත්තම් හිමිකම කියන එක. ඒතර මේ වත්කම් ගද්දි ශේෂ පත්‍රයේ හැමතිස්සෙම ගන්න වෙළඳපොළගේ තමයි ගන්න වත්කම් සහ වගකීම් වල වෙළඳපොළගේ තමයි හැමතිස්සෙම භාවිතා කරන්න ඕනේ මේ හිමිකම හොයනකොට. මම දැන් මට හිතෙනවා දැන් පැහැදිලි ඇති හිමිකම හොයන්නේ කොහොමද? හිමිකම හොයන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරන්න තියෙන්නේ. මේක එන්නේ අර ගිණුම් කරන සමීකරණය. ඔකට accounting උනත් ඉගෙන ගන්න නැති මේ ගිණුම් කරන සමීකරණය. ඒත් ඒක භාවිතා කරලා තමයි අපි මේක හෙව්වේ. ඒතර මතක තියාගන්න පොත් අගය කියලා කියන්නේ හිමිකම. එහෙමනම් මොකද කරන්න තියෙන්නේ? කොටසක පොත් අගය හොයන්න හිමිකම බෙදන්න ඕනේ ආයෙත් නිකුත් කළ සාමාන්‍ය කොටස් ගණනේ. අර පාගේව තමයි. බෙදන එක වෙනසක් නැහැ. උටට ගන්නාගේ තමයි වෙනසක් තියෙන්නේ. එහෙනම් බුක්කලිපර්ෂා කියලා කියන්නේ හිමිකම බෙදීම නිකුත් කළ කොටස් ගණන. මෙතනදිත් සාමාන්‍ය කොටස් ගන්න නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න. එහෙනම් මේ අනුපාතයේත් වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? බුක්කලිපර්ෂා. කොටසක හිමිකම වැඩි වෙන තරමට හොඳ අඩු වෙන තරමට හොඳ? වැඩි වෙන තරම. වැඩි වෙන තරමට තමයි හොඳ. හරි. ඒතර අපි දැන් ඉගෙන ගත්තා වෙළඳපොළ අනුපාතය යටතේ දෙකක්. හරිම ලේසි මේ අනුපාත මතක තියාගන්න දෙයක් නැහැ. හරිම ලේසි නේද? උත්තර මේකෙම කොටසක පොත් අය කොහොමද අපි දන්නවා හිමිකම කොටසකට හිමිකම කොච්චරද? එහෙනම් ලේසි හොයාගන්න. ඊළඟට අපිට තියෙනවා මිල ඉපයුම් අනුපාතිකය. ඒතර කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න යනවා නම් මෙන්න මේ අනුපාතය ඊටාම වැදගත් මිල ඉපයුම් අනුපාතය. මම සිංහල පුරු කරන්න එපා. price earning ratio මේකට අපි කියනවා price earning ratio. මේකට අපි කෙටියෙන් හඳුන්වනවා PE ratio කියලා. ඒත් මේක හොයන්නේ කොටසක වෙළඳපොළගේ බෙදනවා කොටසක ඉපීමෙන්. කොහොමදනේ? කොටසක වෙළඳපොළගේ බෙදනවා කොටසක ඉපීමෙන්. කොටසක ඉපීම අපි ඉගෙන ගත්ත උඩ හදන විදිය නේද? මේදිනේ කොටසක ඉපීම earnings per share. මේක අපිට කෙටියෙන් ලියන්න පුළුවන් market price per share බෙදීම earnings per share. EPS අපි උඩ ඉගෙන ගත්තන්නේ හදන හැටි. එහෙනම් මේක තමයි PE අනුපාතය. මේක කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා නම් ඊටාම වැදගත් අනුපාතයක්. ඒතර PE අනුපාතය කියලා කියන්නේ කොටසක වෙළඳපොළගේ බෙදීම කොටසක ඉපයීම. කොහොමද අපි කොටසක වෙළඳපොළගේ හොයාගන්නේ? කොහෙන්ද අපිට මේක හොයාගන්න පුළුවන්? කොහෙන්ද හොයාගන්න පුළුවන්? කොටසක වෙළඳපොළගේ. කොහොමද අපි හොයාගන්නේ? කොටසක වෙළඳපොළගේ. ෂෙයා මාකට් එකේ ඔව් ෂෙයා මාකට් එකට ගියාම තියෙනනේ කොටසක වෙළඳපොළගේ හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මාකට් ප්‍රයිස් per share හොයන්න පුළුවන්. සමාගමේ වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය මාකට් කැපිටලයිසේෂන් කියලා හදලා නේද? වෙළඳපොළ ප්‍රාග්ධනය බෙදනවා නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න. ඒක තමයි මාකට් ප්‍රයිස් per share හන්නේ. වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය බෙදනවා නිකුත් කළ කොටස් ගන්න. මොකද්ද වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය කියලා කියන්නේ? වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය හොයන්නේ කොහොමද? කොටසක වෙළඳපොළ මිල වැඩි කරනවා නිකුත් කළ කොටස් කරන. මේ තමයි වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වෙන විදිහ. අදන්න වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය දන්නවනම් මොකද කරන්න තියෙන්නේ? නිකුත් කළ කොටස් ගණනින් බෙදන්න තියෙන්නේ. නැත්නම් ෂෙයා මාකට් එකට ගියාම මේක පහසුවෙන් හොයාගන්න පුළුවන් නේද? මෙතෙන්දී එක්සෑම් එකට වැදගත් දෙයක් තියෙනවා. මම මෙහෙම ගානක් දුන්නොත්
හිතමු සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 100යි. මේකේ වර්ණීය කොටස් ලාභාංශ රුපියල් මිලියන 20. නිකුත් කළ සාමාන්‍ය කොටස් කරන මිලියන 80. සමාගමේ ශුද්ධ ලාභය රුපියල් මිලියන 100යි. වර්ණීය කොටස් ලාභාංශ රුපියල් මිලියන 20යි. නිකුත් කළ සාමාන්‍ය කොටස් කරන මිලියන 80යි. ඊළඟට කියනවා මෙම සමාගමේ කොටසක දෙන්නේ හට දෙනවා මිල ඉපයුම් අනුපාතය මෙම සමාගමේ 5යි. එහෙනම් අහනවා මේ සමාගමේ කොටසක වෙළඳ පොලාගේ කීයද කියලා. අහන්න බල. මොනවද දීලා තියෙන්නේ? සමාගමේ ශුද්ධ ලාභය දීලා තියෙනවා. වර්ණීය කොටස් ලාභාංශ දීලා තියෙනවා. නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න දීලා තියෙනවා. මිල ඉපයුම් අනුපාතිකය දීලා තියෙනවා. දීලා අහන්නේ මේ කොටසක වෙළඳ පොලාගේ කීයද කියලා. හොයන්න බලන්න. විනාඩි 2-3ක් දෙන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. අපි මේ ඉගෙන ගත්ත දේෙන් පොඩි හින්ට් එකක් දුන්නොත් හරස් ගුණිතයක් වගේ කරලා මේක හදන්න පුළුවන්. ඒතර මේ වගේ ප්‍රශ්න තමයි එක්සෑම් එකට අහන්නේ. කෙලින්ම අහන්නේ නැහැ, පොඩ්ඩක් එහෙම මේ කරලා දෙනවා. නමුත් හදන්න පුළුවන් වෙනවා. ශුද්ධ ලාභය මිලියන 100යි. වර්ණීය කොටස් ලාභාංශ මිලියන 20යි. නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න මිලියන 80යි. මිල ඉපයුම් අනුපාතිකය 5යි. මම අහන්නේ කොටසක වෙළඳපළගේ කීයද කියලා. හදන්න බලන්න. පදුපය කියනවන උත්තර කීයද කියලා. කීයද උත්තරේ? ගොඩක් අයට 5යි කියලා වෙලා තියෙනවා. බලන්න නම් මොකද උත්තරේ කියලා. ඉස්සලාම කරන්න ඕනේ කොටසක ඉපීම හොයාගන්න එක නේද? කොටසක ඉපීම හොයන්න අපි දන්නවා සාමාන්‍ය ශුද්ධ ලාභයෙන් අපි අඩු කරන්න ඕනේ වර්ණීය කොටස් ලාභාංශ බෙදන්න ඕනේ නිකුත් කළ කොටස් ගන්නෙන්. එතකොට එනවා රුපියල් 1යි කියලා නේද?
ඊළඟ අපි දන්නවා කොටසක වෙළඳපළගේ අපි තමයි අපි හොයන්න ඕනේ. අපි දන්නා මිලේ පිම අනුපාතිකයේ සමීකරණය මොකද්ද? මිලේ පිම අනුපාතිකය සමානයි කොටසක වෙළඳපළගේ බෙදීම කොටසක ඉපීම. එහෙනම් අපිට මිලේ පිම අනුපාතිකය දීලා තියෙනවා 5යි කියලා. අපි දන්නේ මාකට් ප්‍රයිස් එක earnings per share අපි හොයාගත්තා රුපියලයි කියලා. එහෙනම් අපිට හරස් ගුණිතයක් කරන්න පුළුවන් මාකට් ප්‍රයිස් per share සමානයි 5 වැඩි කිරීම එක රුපියල් 5යි. ආපේටි මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. ඒතර ඔයගේ ගණන් තමයි එක්සෑම් එකට එන්නේ. ඒතර හැමෝටම දැන් පුළුවන් නේද? හරි. හරි. මේ අනුපාතය වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? මිලේ පිම අනුපාතය. මොකද ඉතින්? earnings per share නේ මිලේ පිම අනුපාතිකේ. ඒතර මේ 5යි කියන එකේ තේරුම මොකක්ද ඇත්තටම? 5යි කියන්නේ කියන එකේ තේරුම තමයි දැන් මේ ගානේ උත්තරේ 5යිනේ. කියන්නේ මිලේ පිම අනුපාතිකේ 5යි කියලා නේද තිබ්බේ. ඒතර මිලේ පිම අනුපාතිකේ 5යි කියන එකේ තේරුම තමයි රුපියලක ලාභය රුපියල නම් ඒ වගේ ලාභය රුපියල නම් ඒ වගේ 5 ගුණයක් තමයි වෙළඳපොළගේ කියලා තමයි එක කියන්නේ. එහෙමනම් ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න යන පුද්ගලෙක් හැටියට ආයෝජනය කරද්දී මේක අඩු සමාගම්ද තෝරගන්න වැඩි සමාගම්ද තෝරගන්න. විතමු අපි දිනවා සම්පත් බැංක් කමර්ෂල් බැංක් ඉන්නවා. හරි. ඒතර සම්පත් බැංකුවේ මිලේ පිම අනුපාතිකය 10යි. කමර්ෂල් බැංක් එකේ විතමු 8යි. කොහොම මොකද තෝරගන්නේ ආයෝජනය කරන්නේ? එක හා සමාන කර්මාන්ත දෙක ඉන්නේ නේද? එක වගේ සමාන බැංකු දෙකක්. එහෙනම් මොන බැංකුවේද මුදල් ආයෝජනය කරන්නේ? කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන බහුතරයක් මේ අනුපාතය දිහා බලන් ඉන්න හැමතිස්සෙම. මොකේද ආයෝජනය කරන්නේ? සම්පත් බැංකුවේද කමර්ෂල් බැංකුවේද? කමර්ෂල් බැංක් එකේ. ඔව්. කමර්ෂල් බැංක් එකේ තමයි මුදල් ආයෝජනය කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අපිට පේන්නේ සම්පත් බැංකුවේ රුපියලක් ලාභයක් තිබුවොත් ඒ වගේ 10 ගුණයක් තමයි වෙළඳපොලේ මිල. නමුත් කමර්ෂල් බැංකුවේ රුපියලක ලාභයක් තිබුවොත් ඒකේ 8 ගුණයක් තමයි වෙළඳපොලගේ. එහෙමනම් මොකද වෙන්න ඕනේ? මේක තව උඩට යෑමේ chance එක වැඩි නේද? ඒතර අපි මිලදී ගන්න ඕනේ මෙන්න මේ වගේ අඩු මිලේ පිම අනුපාතිකයක් තියෙනවා. මොකද ඒ වගේ සමාගම් වල කොටස් වල මිල ගණන් අනාගතයේ ඉහළ යන්න පුළුවන්. ඉහළ ගියොත් ඔයාට ප්‍රාග්ධන ලාභ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා නේද? ඒක කොට මතක තියාගන්න. සාමාන්‍යයෙන් මුදල් ආයෝජනය කරන්නේ මිලේ පිම අනුපාතිකය අඩු සමාගම් වල. ඒක හේතුව තමයි ඒ වගේ සමාගම් වල මුදල් ආයෝජනය කරාට පස්සේ ප්‍රාග්ධන ලාභ ලැබීමේ හැකියාව වැඩි නිසා. හරි බලමු දැන් අනුපාත තුනක් අපි කතා කරා. මේ උත්තරේ රුපියල් වලින් දාන්න බැහැ නේද? ඇයි බැරි? අනුපාතයක් නිසා. මේ කොටසක වෙළඳපළගේ කියන එකද ඔයා කිව්වේ? නැත්නම් මිලේ පිම අනුපාතිකය? MPS එක MPS එක රුපියල් තමයි. මොකද පේන ඇති මෙතන රුපියල් 1 තමයි 5න් වැඩි කරන්නේ. ඒ නිසා රුපියල් 5යි කියලා ලියන්න පුළුවන්. කොටසක වෙළඳපළගේ කියන්නේ කොහොමද රුපියල් අගයක් නෙමෙයි. මිලේ පිම අනුපාතිකයට තමයි අගයක් නැත්තේ. ඒකට හේතුව තමයි මිලේ පිම අනුපාතිකය මේකට හෙව්වොත් කොටසක වෙළඳපළගේ 5යි කොටසක ලාභාංශ රුපියලයි. ඒතර මෙතන රුපියල් මේ දෙකම නේද? ඒතර මේ රුපියල් කැපෙන නිසා තමයි මිලේ පිම අනුපාතිකයට ලකුණක් නැත්තේ. පැහැදිලිද නේද? රුපියල් කැපිලා යනවා. ඒකයි මිලේ පිම අනුපාතිකය 5යි කියලා. මෙතන රුපියල් වැඩි කරන්නේ තව එකක් නැහැ කැපිලා යන එක නේ. ඒ නිසා රුපියල් වලින් මෙතන උත්තරේ එන්නේ. හරි. ඊළඟ අනුපාතය තමයි කොටසක ලාභාංශ. කොටසක ලාභාංශ කියන්නේ dividend per share. ඒතර කොටසක ලාභාංශ කියන්නේ කොහොමද? ආයෙත් සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ. ඒතර ලාභාංශයි ලාභයයි සමානද? ව්‍යාපාරේ ලාභාංශයි ලාභයයි සමානයි. එහෙම වුණා නම් earnings per share dividend per share සමානයි. එහෙම නේද? සාමාන්‍ය ව්‍යාපාරයක ලාභාංශයි ලාභයයි සමානයි. සමාන නැද්ද? සමාන නැහැ. සමාන නැහැ නේද? සාමාන්‍ය සමාගමක උපයන ලාභය සම්පූර්ණයෙන්ම ලාභාංශ හැටියට ප්‍රකාශ කරන්නේ නැහැ නේද?
අපි ගන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ බෙදනවා නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න. හරිම ලේසි නේද? ඩිවිඩන්ඩ් per share කොහොමද? සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ බෙදනවා නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න. ඒතර හරිම ලේසි නේ. ඊළඟ එක තමයි ලාභාංශ ගෙවීම් අනුපාතිකය. ලාභාංශ ගෙවීම් අනුපාතය. ලාභාංශ ගෙවීම් අනුපාතය කියලා කියන්නේ dividend per share බෙදනවා earnings per share වලින්. මේක ඕනම් ප්‍රතිශතයක් හැටියට කරවන්න පුළුවන්. ඒක සීන් වැඩි කරන්නත් පුළුවන්. ඕන මේක තමයි ලාභාංශ ගෙවීම් අනුපාතය. මේකට අපි කියනවා dividend payout ratio. dividend payout ratio. මේකෙන් පෙන්වන්න කරන්නේ ව්‍යාපාරයේ ලාභයෙන් කොච්චරක් ලාභාංශ හැටියට ප්‍රකාශ කරනවද කියන එක. ඉස්සෙල්ලා කිව්වා වගේ සමාගමේ මුළු ලාභයම ලාභාංශ හැටියට ප්‍රකාශ කරනවා නම් මේ අනුපාතය 100%යි නේද? නමුත් එහෙම වෙන්නේ නැහැ. හැමතිස්සෙම අනිවාර්යයෙන්ම ලාභාංශ ලාභයට වඩා හැමතිස්සෙම අඩුයි. ඒතර මේ අනුපාතයෙන් මනින්නේ සමාගමේ ලාභයෙන් කොච්චරක් ලාභාංශ හැටියට ප්‍රකාශ කරනවද කියන එක. සාමාන්‍ය සමාගමක් මුළු ලාභයෙන් ටිකක් තියා ගන්නවා ව්‍යාපාරයේ ආයෝජන කටයුතු සඳහා නේද? ඔක්කොම ලාභාංශ හැටියට අයිති කරවන්න ආපහු ගෙවන්නේ නැහැ. මේ තමයි ලාභාංශ ගෙවීම අනුපාතිකය. ඒක හොයන්නේ කොටසක ලාභාංශ බෙදනවා කොටසක ඉපේමෙන් වැඩි කරනවා 100. 100 වැඩි කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඕනනම් 100 වැඩි කරන්න පුළුවන් නිකන් ඉන්නත් පුළුවන්. ඊළඟ අනුපාතය තමයි ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතිකය. රඳවා ගැනීමේ අනුපාතය. අපි කියනවා dividend retention ratio. ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය. ඒක හොයන්නේ එක අඩු කිරීම dividend payout ratio. මේ අපි DPR කව dividend payout ratio. මේක හොයන්නේ කොහොමද? එක අඩු කිරීම ලාභාංශ ගෙවීම අනුපාතය. ලාභාංශ රඳවා ගැනීම අනුපාතය හොයන්නේ එක අඩු කිරීම ලාභාංශ ගෙවීම අනුපාතය. එතකොට මේකෙන් කියන්නේ ඇත්තටම ව්‍යාපාරයේ ලාභයෙන් ලාභාංශ හැටියට නොගෙවා රඳවා ගන්නා ප්‍රමාණය තමයි ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතයෙන් ප්‍රකාශ කරන්නේ. හරි. මේ තමයි අපේ වෙළඳපොළ අනුපාතය. මතක තියාගන්න ඕන එකක් තියෙනවා. සමාගමක ඒක අපි දැන් නොකරමු. පස්සේ අපි ඉගෙන ගමු. එතෙන්දී මෙන්න මේ ලාභාංශ රඳවා ගැනීම අනුපාතය අපිට එක්සෑම් එකට වැදගත් වෙනවා. ඒ නිසා චුට්ටක් මේක බලා ගන්න. ඉස්සරහා පාඩමකදී අවශ්‍ය වෙනවා. මම හිතන්නේ මේ පාඩම කරමු. එමනම් මේ තමයි වෙළඳපොළ අනුපාතයන් කීපේ. අමාරුද? අමාරු නෑ නේද? අපි මෙහෙම එක ගානක් විතරක් හදමු. නිකුත් කළ සිංහල අකුරු ගණන් ගන්න එපා. නිකුත් කළ සාමාන්‍ය කොටස් කරන ස්ක්‍රීන් එකේ ලියන හින්දා ටිකක් ඇද වෙනවා. නිකුත් කළ සාමාන්‍ය කොටස් කරන ඇවිල්ලා හිතමු රුපියල් ගණනක් නේ මිලියන රුපියල් නෑ මිලියන රුපියල් මිලියන 50ක සාමාන්‍ය කොටස් නිකුත් කරලා තියෙනවා. මේ ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ඉල්ලා රුපියල් මිලියන 220යි. වර්ණීය කොටස් ලාභාංශ රුපියල් මිලියන 20යි. සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ රුපියල් මිලියන 100යි. රුපියල් මිලියන 100යි සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ. අහන්නේ ලාභාංශ
රඳවා ගැනීමේ අනුපාතය කීයද කියලා හොයන්න බලන්න. ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය කීයද කියලා. දීලා තියෙන තොරතුරු තමයි නිකුත් කළ සාමාන්‍ය කොටස් ගන්න මිලියන 50යි, ශුද්ධ ලාභය රුපියල් මිලියන 220යි, වර්ණීය කොටස් ලාභාංශ රුපියල් මිලියන 20යි, සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ රුපියල් මිලියන 100යි. අනවා ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය කීයද කියලා. හදන්න බලන්න. ලාභාංශ රඳවා ගැනීම අනුපාතය හොයන්න කලින් ලාභාංශ ගෙවීම අනුපාතය හදන්න. ඊට පස්සේ එකෙන් ඒ අගය අඩු කරන්න. එතකොට එනවා උත්තරේ ලාභාංශ රඳවා ගැනීමේ අනුපාතය. දශම 5යි කියලා කියනවා. අනිත් එක තමයි තව පොඩි announcement එකක් කරන්න තියෙනවා. ඔකටගේ එක්සෑම් දැන් තියෙන ඔක්තෝබර් මාසෙ කියලා කිව්වා නේද? ආරංචි නේද? ඔකට එක්සෑම් ඔක්තෝබර් මාසෙ නිසා ඉක්මනින් ක්ලාස් ඉවර කරන්න කියලා කිව්වා. ඒ නිසා ඊළඟ සතියේ ඉඳලා පැයක් වැඩිපුර කරාට කමන්නේ නේද? 3:00 ඉඳලා 6:00 වෙනකම් ප්‍රශ්නයක් නැහැ නේද? කමක් නැහැ සර්. නැහැ නේද? එහෙනම් ඊළඟ සතියේ ඉඳලා 6:00 වෙනකම් තියෙනවා. අපි බලමු සිලබස් පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරන්න. දැන් එහෙනම් පාඩම් ගන්න පටන් ගන්න නේද? දැන් අගෝස්තු මාසෙනේ. තව සැප්තැම්බර් ඔක්තෝබර්. තව මාසෙකමාරක් වගේ තියෙන එක්සෑම් එකට. දැන් මෙතන පාඩම් කරන්න පටන් ගන්න. දැන්ටවත් අද වෙනකම් කරලා තියෙන ටික 100%ක් මතක නම් විභාගේ දැන්ටමත් පාස්. අපි පාස් පේපර්ස් දැන් ගිහිල්ලා බලන්න හැමෝටම ලකුණු 40ක් 40යි 50යි අතර ප්‍රමාණයක් දැන් ගන්න පුළුවන් මෙතෙක් කල් ඉගෙන ගත්ත පාඩම් වලින්. දැන් පාස් පේපර්ස් කියලා කරන්න දැන් අද ඉඳලා චුට්ටක් මහන්සි වෙන්න. දැන් ගොඩක් අය සමහර ගෙදර ඉඳලා වැඩ කරන ඇත්තෙත් නේද? ඒක පුළුවන් ටිකක් මහන්සි වෙන්න නේ. හරි අපි බලමු එහෙනම් මොකද උත්තරේ කියලා. සමහර ඔක්තෝබර් කිව්වට සමහර කල්යන්නත් පුළුවන් නේ. මේ දවස්වල තියෙන කොරෝනා තත්ත්වෙින්ද කොහොන්නේ බලමු. එක්සෑම් යුනිට් වෙන තියෙන තරම හොඳයි නේද? හරි ඉස්සෙල්ලා අපි හොයන්න ඕනේ කොටසක ඉපීම. අපි දන්නවා කොටසක ඉපීම හොයන්න 220න් වර්ණීය කොටස් ලාභාංශ අඩු කරලා 50න් බෙදන්න ඕනේ. එතකොට එනවා කොටසක ඉපීම රුපියල් 4යි. ඊළඟ කොටසක ලාභාංශ හොයන්න ඩිවිඩන්ඩ් per share හොයන්න පුළුවන්. සාමාන්‍ය කොටස් හිමියන්ගේ ලාභාංශ 100යි. නිකුත් කළ කොටස් ගන්න 50යි. එවනම් රුපියල් 2යි නේද? එවනම් dividend payout ratio ගත්තොත් ලාභාංශ ගෙවීම අනුපාතිකය ගත්තොත් වෙන්නේ කොහොමද? dividend per share බෙදීම earnings per share dividend per share 2යි earnings per share 4යි එවනම් 0.5යි. එහෙනම් ලාභාංශ රඳවා ගැනීම අනුපාතය හොයද්දී එකෙන් අඩු කරන 0.5ක් උත්තර එනවා 0.5යි. මට අපිට පුළුවන් 150යි කියලා උත්තරේ ලියන්න. ඒත් මේකෙන් කියන්නේ මොකද්ද? ව්‍යාපාරේ ලාභයෙන් 50%ක් ලාභාංශ ඇටියට ප්‍රකාශ කරනවා කියන තමයි මේකෙන් කියන්නේ. ඕනනම් කෙනෙක්ට පුළුවන් මෙහෙම හදන්න නැතුව කොටසකට හොයන්න නැතුව පිට පේනවා සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන මිලියන 100ක ලාභාංශයක් නේද? රුපියල් මිලියන 100ක්. ඒතර පේනවා මේ ව්‍යාපාරයේ මුළු සාමාන්‍ය කොටස් හිමියන්ට අයිති ලාභය රුපියල් මිලියන 200යි. එහෙනම් රුපියල් මිලියන 200න් 100ක් ගෙවනවා. ඒ කියන්නේ 0.5යි තමයි ලාභාංශ ගෙවීම අනුපාතිකය.
ලාභාංශ රඳවා ගැනීම අනුපාතයකින් අඩු කරාම 0.5. නම් මෙහෙම හදන්න පුළුවන්. කොටසකට හොයන්න නැතුව මුළු වගේ භාවිතා කරලත් හදන්න පුළුවන් නේද? ඒ ක්‍රම දෙකෙන් කොහොම හදුවත් ප්‍රශ්නයක් නැහැ. මේ උත්තරේ තමයි එන්නේ. හරි. එහෙනම් වෙළඳපොළ අනුපාත ගැන මොකද ප්‍රශ්න තියෙනවද? මේ තමයි ඉගෙන ගන්න තියෙන වෙළඳපොළ අනුපාත ටික. හරි. මේ ගාන ගෙදර ගිහිල්ලා හදලා බලන්න. එතන plowback ratio කියලා කියන්නේ රඳවා ගැනීමේ අනුපාතයට තමයි. ඉංග්‍රීසියෙන් plowback කියලා කියන්නේ රඳවා ගැනීම කියන එකමයි. හදලා බලන්න මේ දිලා තියෙන තොරතුරු වලින් ඉතින් ගණන් තුවන්නේ. ඒතර අන්තිම අනුපාත කීපය ගත්තොත් මේවා විලා මූල්‍ය සමාගම් සම්බන්ධයෙන් විතරයි මේ අනුපාත දකින්න පුළුවන්. ඒතර මූල්‍ය සමාගම් ගත්තොත් බැංකු ඒ වගේම ලීසින් සමාගම් නේද? ඒ වගේ මූල්‍ය සමාගම් තියෙනවානේ ෆයිනෑන්ස් කම්පැනිස් නේද? ඒ හා සම්බන්ධ තමයි මේ අනුපාත වැදගත් වෙන්නේ. එතකොට කල්පනා කරොත් පේන ඇති බැංකුවකට ශුද්ධ ලාභය හොයන්න පුළුවන්. බැංකුවක් ගත්තොත් ශුද්ධ ලාභය හොයන්න පුළුවන්. බැංකුවක විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, ශුද්ධ ලාභය හොයන්න. ශුද්ධ ලාභය නෙමෙයි ශුද්ධ ලාභය හොයන්න පුළුවන්. දර ලාභය හොයන්න පුළුවන්. බැංකුවක පුළුවන්. කොහොමද? ණය දුන්නේ වගේ තැන්පතු වලට ගෙවපේව අඩු කරලා. ඔව්. නමුත් ඒකට අපි ඒ නම නෙමෙයි භාවිතා කරන්නේ. ඒතර බැංකුවක දර ලාභය වෙනුවට අපි හොයන අනුපාතය තමයි ශුද්ධ පොලි ආන්තිකය. ශුද්ධ පොලි ආන්තිකය තමයි බැංකුවක් සම්බන්ධයෙන් ගත්තොත් දර ලාභය හා සමාන අනුපාතය. ඒතර ශුද්ධ පොලි ආන්තිකය හොයන්නේ ශුද්ධ පොලිය බෙදන්න ඕනේ ආදායම් ලැබෙන වත්කම් වලින්. ශුද්ධ පොලිය ආන්තිකය හොයන්නේ කොහොමද? ශුද්ධ පොලිය බෙදන්න ඕනේ ආදායම් ලැබෙන වත්කම් වලින්. ශුද්ධ පොලිය කිව්වේ මොකද්ද? පොලි ආදායමෙන් පොලි වියදම අඩු කරාට පස්සේ නගයට තමයි ශුද්ධ පොලිය කියලා කියන්නේ. මම ශුද්ධ පොලිය කියන්නේ මොකද්ද? පොලි ආදායමෙන් පොලි වියදම අඩු කරාට පස්සේ නගය තමයි ශුද්ධ පොලිය. එහෙනම් මේ අනුපාතය හදන්නේ කොහොමද? ශුද්ධ පොලිය බෙදන්න ඕනේ ආදායම් ලැබෙන වත්කම්. මෙතන ආදායම් ලැබෙන වත්කම් කියලා කියන්නේ පොලි ආදායම් ලැබෙන වත්කම් තමයි ගන්න ඕනේ. ඉතින් බැංකුවක් ගත්තොත් සියලුම වත්කම් වලට පොලි ආදායම් ලැබෙනවා. සමහර වත්කම් තියෙනවා පොලි ආදායම් නොලැබෙන වත්කම් තියෙනවා නේද? ඒවා මේ අනුපාතය හදද්දි ගන්නෙ නෑ. එහෙම නේද? පොලි ආදායම් නොලැබෙන වත්කම් වලට උදාහරණ මොනවද? ගොඩනැගිලි. ඔව් ගොඩනැගිලි මෝටර රථ වගේ ගත්තොත් බැංකුවකට නම් යන්ත්‍ර කියන එක නෑ නේද? හොඳ උදාහරණයක් නෙමෙයි. ඒතර බැංකුවේ ගොඩනැගිලි ගත්තොත් ඒ වගේම තව බැංකුව සතු වාහන වගේ ඒවා ගත්තොත් ඒවට පොලි ආදායමක් ලැබෙන්නේ නැහැ නේද? ඒ වගේ ඒවා මෙතනින් අයින් කරනවා. මෙතනදී අපි ගන්නේ පොලි ආදායම ලැබෙන වත්කම් විතරයි. පොලි ආදායම ලැබෙන වත්කම් තමයි බැංකුව දීපු ණය නේද? නේද? බැංකුව ඊට පස්සේ ආයෝජනය කරනවා වාණිජ පත්‍රිකා නේද? භාණ්ඩාගාර බිල්පත්, සුරකුම්පත් ඒ ඔක්කොම පොලි ආදායම ලැබෙන වත්කම්. එහෙනම් SRR එකත් අයින් කරනවා සර්. SRR එක ගන්නවා මොකද SRR එකට පොලිය බිඳුවයි නේද? ආදායම් ප්‍රවෘත්ති එක ගන්නවා. මහා බැංකුවෙන් තැන්පතුවක් නෙමෙයි ඒක ගන්න. හරි. ඒතර මේක තමයි ශුද්ධ පොලිය ආන්තික හොයන්නේ. ශුද්ධ පොලිය බෙදනවා ආදායම් ලැබෙන වත්කම් වලින්. මේ හා සම්බන්ධ ගණන් ඇවිල්ලා තියෙන වෙන පාඩමකින් අපි එතෙන්දී ගණන් ටික හදමු. දැන් අපි මතක තියාගන්න ශුද්ධ පොලිය ආන්තිකය හොයන්නේ ශුද්ධ පොලිය බෙදීම ආදායම් ලැබෙන වත්කම් වලින් කියලා. ඒතර එක්සෑම් එකේ මේ දීලා තියෙන අනුපාත වලින් අහලා තියෙන ශුද්ධ පොලිය ආන්තිකය විතරයි. ඒකත් අහලා තියෙන වෙනත් පාඩමක මේ ටික අපෝ මේ ශුද්ධ පොලිය ආන්තිකය කියන එක අවශ්‍ය වෙනවා. මේ පාඩම සම්බන්ධ කරගෙන තමයි අහලා තියෙන්නේ. ඊළඟ තමයි පිරිවැය සහ ආදායම අනුපාතය cost to income කියලා කියනවා. මේක එන්නේ මෙහියුම් වියදම් බෙදීම මෙහියුම් ආදායම්. ඒතර මේක තමයි බැංකුවක මෙහියුම් කාර්යක්ෂමතාව හොයන්නේ. මෙහියුම් වියදම් බෙදනවා මෙහියුම් ආදායම් වලින්. ඒකට අපි කියනවා පිරිවැය සහ ආදායම අනුපාතය නැත්නම් cost to income ratio කියලා කියනවා. එතකොට සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය බැංකුව ගත්තොත් ශුද්ධ පොලිය ආන්තිකය වැඩි. නමුත් පිරිවැය සහ ආදායම අනුපාතය ගත්තොත් එච්චර හොඳ නැහැ නේද? නමුත් පෞද්ගලික බැංකු වල ගත්තොත් ශුද්ධ පොලිය ආන්තිකය අඩුයි. නමුත් පිරිවැය සහ ආදායම අනුපාතය හොඳයි. රාජ්‍ය බැංකු වල ශුද්ධ පොලිය ආන්තිකය වැඩි වෙන්න හේතුව මොකක්ද? කාටද කියන්න පුළුවන්?
ප්‍රයිවට් බැංක්ස් වලට සාපේක්ෂව ශුද්ධ පොලි ආන්තික ඩිපොසිට් එක ලොකුද? ඔව් රාජ්‍ය බැංකු වලට පහසුවෙන් අඩු පොලියට ඩිපොසිට්ස් ගන්න පුළුවන් නේද? මිනිස්සු තම මුදල් තැන්පත් කරද්දී ආරක්ෂාව සඳහා ගොඩක් වෙලාවට රජයේ බැංකුවක තමයි තැන්පත් කරන්නේ නේද? දැන් NSB, Bank of Ceylon, People's Bank ගත්තොත් ඒ වගේ බැංකු වල මේ ශුද්ධ පොලි ආන්තිකය ඒ නිසා අඩුයි. ඒකට හේතුව තමයි මේ බැංකු වල පොලි වියදම අඩු නිසා. දැන් ප්‍රයිවට් බැංක්ස් වල තැන්පතු ගොඩක් අඩු නිසා සමහර ප්‍රයිවට් බැංකු වලට වත්කම් මුදල් රැස් කිරීම සඳහා නායකර වගේ නිකුත් කරන්න වෙනවා. නායකර වලට ඒකට විශාල පොලියක් ගෙවන්න වෙනවා නේ. ඒ නිසා පොලි වියදම ටිකක් වැඩි පෞද්ගලික බැංකු ගත්තොත්. නමුත් රාජ්‍ය බැංකු වල පොලි වියදම සෑහෙන අඩුයි. ඒකට හේතුව තමයි ඒකට අඩු පොලියට තැන්පතු රැස් කරන්න පුළුවන් නිසා. ශ්‍රී ලංකා අනුපාතයේ ප්‍රසිද්ධ අනුපාතය කට අහලත් ඇති කාස රේෂියෝ කියලා කියනවා. ජංගම සහ ඉතුරුම් තැන්පතු අනුපාතිකය. ඒක වෙන්නේ ජංගම සහ ඉතුරුම් තැන්පතු බෙදනවා මුළු තැන්පතු වලින්. මේකෙන් කියන අතරම මුළු තැන්පතු වලින් ජංගම සහ ඉතුරුම් තැන්පතු කොච්චරක්ද කියන එක. ඇයි අපි මේ ජංගම සහ ඉතුරුම් තැන්පතු වෙනම ගත්තේ? මුළු තැන්පතු වලින්. මේක වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? බැංකුවක් සම්බන්ධයෙන් ගත්තොත්. වැඩි වෙන එක හොඳයි. වැඩි වෙන එක හොඳයි. ඒකට හේතුව මොකක්ද? low cost deposit. low cost කියන්නේ එතනම ජංගම තැන්පතු වල අපි පොලියක් ගෙවන්නේ නැහැ නේද? ඉතුරුම් තැන්පතු ගත්තොත් ඊට අඩු පොලියක් තමයි ගෙවන්නේ නේද? ඒ නිසා බැංකු කැමති මේ අනුපාතය වැඩි වෙන තරමට. එහෙනම් අපි බැංකුවක මුදල් ආයෝජනය කරන්න හිතනවා නම් ෂෙයා මාකට් එක අපි බලන්න ඕනේ මේ අනුපාතයන් දිහා නේද? cost to income ratio compare කරලා බලන්න වෙනවා. ජංගම සහ ඉතුරුම් තැන්පතු අනුපාතය compare කරලා බලන්න වෙනවා. ශුද්ධ පොලි ආන්තිකය compare කරලා බලන්න ඕනේ නේද? නේද? ඒ වගේ දේවල් කරලා තමයි ෂෙයා මාකට් එකේ මුදල් ආයෝජනය කරන්න ඕනේ. හරි. ඊළඟට තියෙනවා ණය තැන්පතු අනුපාතිකය. මේකෙන් පෙන්වුම් කරන්නේ බැංකුවේ තැන්පතු වගේ ණය කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් මේ අනුපාතිකයේ 100 වඩා වැඩි වෙන්න පුළුවන් ද බෑ. තැන්පතු ණය අනුපාතය. කියන්නේ වෙනත් විදිහින් කිව්වොත් තැන්පතු වලට වඩා ණය වැඩි වෙන්න පුළුවන්. බැංකුව. best. ඔකට වැඩ කරන බැංකුව පත්‍රය අරගෙන පොඩ්ඩක් බලන්න. මොකද වෙලා තියෙන්නේ? පුළුවන් නේද? පුළුවන් නේද? ඒකට හේතුව මොකක්ද? බැංකුවකට අරමුදල් රැස් කරන්න තියෙන එකම ක්‍රමය තැන්පතු නෙවෙයි නේද? තාමනත් තියෙන්නේ. ණයකර තියෙනවා නේද? ණයකර නිකුත් කරලා අරමුදල් රැස් කරලා ණය දෙන්න පුළුවන්. ඒ වගේම අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තියෙනවා නේද? ඒතර කොටස් නිකුත් කරලා ඒ සල්ලි භාවිතා කරලත් ණය දෙන්න පුළුවන්. ඒ නිසා තැන්පතු වලට වඩා සාමාන්‍යයෙන් ණය වැඩි බැංකුවක. ඒකට හේතුව තමයි අර අනිකුත් මාර්ග වලින් අරමුදල් රැස් කරලා ණය ලබා දීමට හැකියාවක් තියෙන නිසා. ඊළඟට තියෙනවා tier 1 tier 2 capital කියන එකට අහලා තියෙන්නේ නේද? so tier 1 කියලා කියන්නේ මූලික ප්‍රාග්ධන බෙදීම අවදානම් මත බර තැබුවත්කම්. ඊළඟට tier 2 කියලා කියන්නේ මූලික සහ පරිපූර්ණක ප්‍රාග්ධන බෙදීම අවදානම් මත බර තැබුවත්කම්. මේ වගේ වනම් tier 1 tier 2 වගේ වනම් එක්සෑම් එකේ හදන්න එන්නේ නැහැ. නිකන් දීලා සමහරට සංසන්දනය කිරීමක් වගේ එන්න පුළුවන්. ඊට අමතරව ගාණක් හදන්න ඉන්නේ නැහැ. so tier 1 tier 2 ගත්තොත් අපි දන්නවා tier 1 වැඩි වෙන තරමට හොඳයි tier 2 වලට වඩා නේද? ඒ වගේ මහා බැංකුවේ නීති රීති වලට අනුව tier 1 5% සහ tier 2 10%ක් තියෙනව නේද? මට මතක විදිහට එහෙම නියෝග කරලා තියෙනව නේද? බැංකුවල වැඩ කරන අය දන්නේ නැති. ඒතර සාමාන්‍යයෙන් ඕනම බැංකුවක 5%ක් tier 1 තියෙනුන් 10%ක් tier 2 තියෙනවා. ඊළඟට අක්‍රීය ණය අනුපාතිකය තියෙනවා. අක්‍රීය ණය කියන්නේ අක්‍රීය ණය ප්‍රමාණය මුළු ණය වලින් කොච්චරක්ද කියන එක තමයි අක්‍රීය ණය අනුපාතයෙන් බලන්නේ. ඒතර මේ අක්‍රීය ණය කියන්නේ මොකක්ද? පැහැර හැරපු ණය ප්‍රමාණය නේද? පැහැර හැරිය ණය බවට පත් කරන්නේ කොහොමද? වාරික 3ක් නොකඩවා ගෙව්වේ නැත්නම් අපිව අක්‍රීය ණය හැටියට කැටගරයිස් කරනවා නේද? එමනම් මේ අනුපාතේ වැඩි වෙන එකද හොඳ අඩු වෙන එකද හොඳ? මුළු ණය වලින් අක්‍රීය ණය ප්‍රමාණය අඩු වෙන එක. වැඩි වෙන එක එච්චර හොඳ නැහැ නේද? මේ දවස්වල මොකද වෙන්නේ? මේ අනුපාතය වැඩිද අඩුයිද? වැඩි. මේ දවස්වල ගොඩක් අය ණය ගෙවන්නේ නැහැ නේද? හරි. ඒතර මේවත් අපි බැංකුවක මුදල් ආයෝජනය කරන්න යන්න කලින් මේවා බලන්න ඕනේ. අක්‍රීය ණය එන්න වැඩි වෙනවා කියන්නේ ඒ බැංකුවේ පොල් ණය වැඩි වෙනවා කියන්නේ. කියන්නේ ලාභය අඩු වෙන්න පුළුවන් නේද? ඒ වගේම සමහර බැංකුව බංකොලොත් වෙන්නත් පුළුවන් නේද? මොකද මේ ණයකරුවන් ගත්ත සල්ලි ගෙවුවේ නැත්නම් ඒ තැන්පතු කරුවන්ට ගෙවන්න සල්ලි නැති වෙන්න පුළුවන් නේද? ඒවත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේ ආයෝජනය කරද්දී. හරි. ඒතර මේ තමයි මූල්‍ය සමාගම් සම්බන්ධ අනුපාත. මේ හා සම්බන්ධ ගණන් හදන්න ආවොත් එන්නේ ශුද්ධ පොලි ආන්තිකය විතරයි. අනිත් ඒවායින් ගණන් හදන්න එන්නේ නැහැ. තේරුම දැනගන්න සමහරට බැංකු දෙකක් දීලා සංසන්දනය කරන්න වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. හරි.
දැනට අහලා නැහැ එහෙම ප්‍රශ්නකුත්. දැනට මේ දීලා තියෙන අනුපාත වලින් අහලා තියෙන එකම ප්‍රශ්නේ ඉලා තියෙන්නේ ශුද්ධ පොලේ ආන්තිකය හා සම්බන්ධයෙන් විතරයි. අපි ආපු එක්සෑම් එකේ ගණන් තව පාඩමක් තියෙනවා. ඒ පාඩමෙත් එක්කම කරමු. හරි. එහෙනම් මෙච්චරයි අපිට මූල ප්‍රකාශ විශ්ලේෂණය කියන පාඩමේ ඉගෙන ගන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා. මේ පාඩමේ වෙයි ටිකක් කටපාඩම් කරන්න ඕනේ. අනුපාත මම හිතන්නේ අපිට 20ක් 25ක් වගේ තියෙනවා නේද? ඒ 25 මතක තියාගන්න. අනුපාත එක්සෑම් එකේ දෙන්නේ නැහැ. මතක තියෙන්න ඕනේ. එහෙනම් ටික බලා ගන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවද මේ පාඩම සම්බන්ධයෙන්? එක්සෑම් පේපර්ස් උත් ගොඩක් කතා කරා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැත්නම් ඊළඟ සතියේ පාස් පේපර්ස් ටිකක් බලලා අමාරු තැන් තියෙනවා නම් කියන අපි හදමු පන්තියේ. එහෙනම් අපි අද අලුත් පාඩමකට යමු. මාත් ප්‍රශ්නයක් නේද? ඔකට මේ සතියේ හෑන්ඩ් අවුට් එකක් හම්බුණාද? මේ සතියේ හෑන්ඩ් අවුට් එකක් හම්බුණාද? ඔව් නේද? මොකක්ද හම්බෙච්ච හෑන්ඩ් අවුට් එක? කාටද කියන්න බලන්න. නම ගොඩක් හෑන්ඩ් අවුට් දෙන්නේ කොහොමද මට මතක නැහැ මොකක්ද ෂෙයා කරේ කියලා මේ සතියේ. මොකක්ද දුන්නේ හෑන්ඩ් අවුට් එක? කාටද කියන්න බලන්න. ආයෝජන කළඹ කළමනාකරණය කියලා එකද දුන්නේ? ආයෝජන කළඹ කළමනාකරණය. එහෙනම් අපි මේ පාඩමට යමු. මෑත් එක ගත්තොත් මෑත් එකදී මේ පාඩමින් ලකුණු 10ත් 15ත් අතර ප්‍රශ්න ඇවිල්ලා තිබ්බ අවුරුද්දක් කරා අවුරුද්දක් වගේ. ඒ නිසා තමයි මම සාමාන්‍ය මේ පාඩම අන්තිමට කරන්නේ. නමුත් මේ සැරේ අපි ටිකක් කලින් කරන්න හිතුවා. මොකද මේ පාඩමින් මෑත් එකදී වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් ඇවිල්ලා තියෙන නිසා. අපි යමු බලන්න මේ පාඩමට එනවා. මේ පාඩමේ මේල තියෙනවා 2019 ලකුණු 20කම ප්‍රශ්නයක්. ඒකයි මම මේ පාඩම ගත්තේ. ඊළඟට ගත්තොත් මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකෙත් ලකුණු 20ක වගේ ප්‍රශ්නයක් ආවා. පොඩ්ඩක් බලන්න. අන්තිමට තිබ්බ එක්සෑම් එකේ ලකුණු 20ක ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. බලමු මේ ප්‍රශ්න දෙකත් කතා කරමු අද කොහොම හරි. කම්පියුටර් ටිකilla අපි බලමු වෙන ආයෝජන කළඹ කළමනාකරණය කියන එකේ තේරුම. ආයෝජන කළඹක් කියලා කියන්නේ මොකක්ද? වචනම තියෙන තේරුම නේද? අපි මුදල් ආයෝජනය කරද්දී එක් වත්කම් පන්තියක විතරක් මුදල් ආයෝජනය නොකර විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කරොත් ඒකට තමයි ආයෝජන කළඹක් කියලා කියන්නේ. ඔයාලට අහලා ඇති don't put all your eggs into one basket කියලා. ප්‍රසිද්ධ කීමක් තියෙනවා නේද? don't put all your eggs into one basket කියලා. ඇයි එහෙම කියන්නේ? ඔක්කොම බිත්තර එක බාස්කට් එකකට දාන්න එපා කියන්නේ. හදිස්සියට ඒ බාස්කට් එක අතෑරුණොත් ඔක්කොම බිත්තර ටික කැඩිලා යනවා නේද? නමුත් ආ බාස්කට් දෙක තුනක දාලා තිබ්බොත් එකක වැටුණත් අනිත් බාස්කට් දෙකේ හැර තියෙන බිත්තර ඉතුරු වෙනවා නේද?
හරි. එතකොට ඒක තමයි ඒක පදනම් කරගෙන තමයි මේ පාඩම ඇවිල්ලා තියෙන්නේ. ඒතර ෆයිනෑන්ස් ගත්තොත් ෆයිනෑන්ස් වල කියන විතරම කියන දෙයක් තමයි ඔයා මුදල් ආයෝජනය කරද්දී එක තැනක විතරක් මුදල් ආයෝජනය කරන්න එපා. විවිධ තැන්වල මුදල් ආයෝජනය කරන්න කියලා කියනවා. දැන් පසුගිය දවස්වල අරද ෆිනෑන්ස් වල නේද ස්වර්ණ මහල් ෆයිනෑන්ස් වල වගේ තැන්වල මොකද කරේ මිනිස්සු? ඒගොල්ලෝ ගාව තියෙන ඔක්කොම සල්ලි ටික ගිහලා ඒ වගේ තැනක තැන්පත් කරා. බැරි වෙලාවත් ඒ ආයතනයේ බංකොලොත් වුණොත් සම්පූර්ණ මුදලම අහිමි වෙනවා නේද? ඒද මහ බැංකුවක් කියන්නේ තැන්පතු වලට මහ බැංකුවක් කියන්නේ අර ඩිපොසිට් ඉන්ෂුරන්ස් ස්කීම් එක ඇරදී 1.2 මිලියන් වෙනකම් විතරයි. එතනින් එහාට මහ බැංකුවක් කියන්නේත් නැහැ. ඒ නිසා වටේ මුදල් තැන්පත් කරද්දී මුදල් ආයෝජනය කරද්දී එක් තැනක විතරක් මුදල් ආයෝජනය කරන්න එපා. දැන් බැංකුවක් ගත්තොත් එක බැංකුවක විතරක් සල්ලි දාන්න එපා. සල්ලි දෙනවා. විවිධ බැංකුවල දාන්න. ඒ වගේම කටි මුදල් ආයෝජනය කරද්දී නිකන් තැන්පතු වල විතරක් මුදල් ආයෝජනය කරන්නත් එපා නේද? ටිකක් කොටස් වල ආයෝජනය කරන්න පුළුවන්. ටිකක් ඉඩම් ගොඩනැගිලි වල ආයෝජනය කරන්න පුළුවන් නේද? එක්ක භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කරගන්න පුළුවන් නේද? ඒ වගේ විවිධ වත්කම් පන්තින් වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ ආයෝජනයේ තියෙන අවදානම අඩු කරගෙන ප්‍රතිලාභය උපරිම කර ගැනීම. ඒක තමයි අපේ අරමුණ. එහෙනම් ආයෝජන කළමනාකරණයේ අරමුණ තමයි අපේ ආයෝජනයන්ගේ තියෙන අවදානම අඩු කරලා ඒ වගේ තියෙන ප්‍රතිලාභය උපරිම කර ගැනීම. එහෙමනම් අරමුණ ගියොත් අර මම ඉස්සර කිව්වාගේ නූතන ආයෝජන කළම න්‍යායට අනුව ආයෝජන කළඹක් සැකසීමේ ප්‍රධානම අරමුණ තමයි අපේ අරමුදල් වල අවදානම අඩු කරලා ප්‍රතිලාභය උපරිම කිරීම. එහෙනම් මේ අරමුණ අපිට කොටස් දෙකකට බෙදලා ඉගෙන ගන්න පුළුවන් එකක් තමයි ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අවම කරන්න ඕනේ. ඒ වගේම අවදානම නිශ්චිත නම් ප්‍රතිලාභය උපරිම කරන්න ඕනේ. තමයි මේ න්‍යායෙන් කියන්නේ. එතකොට මේ අවදානම අඩු කරගෙන ප්‍රතිලාභය වැඩි කරගන්නේ කොහොමද? මේ වත්කම් පන්තින් පරිස්සමෙන් තෝරා ගැනීමෙන් තමයි අපි මේ කාර්යය කරන්නේ. එහෙනම් නූතන ආයෝජන කළඹේ අරමුණ මොකද්ද? ආයෝජන කළමක් සැකසීමේ ප්‍රධාන අරමුණ තමයි අපේ ආයෝජනයන්ගේ තියෙන අවදානම අඩු කරලා ප්‍රතිලාභය වැඩි කර ගැනීම. හරි. එතකොට මේ වෙළඳපොලේ තියෙන අවදානම අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේකත් එක්සෑම් එකේ අහ ප්‍රශ්නයක්. අවදානම කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි පද්ධතික අවදානම සහ පද්ධතික නොවන අවදානම කියන එක. පද්ධතික අවදානම කියලා කියන්නේ ඊත් ආය ප්‍රසන්ටේෂන් එකට මේ පද්ධතික අවදානම තියෙන විශේෂත්වය තමයි ඒ කර්මාන්තයකට ඒ ආයතනයකට විතරක් පොදුවේ බලපාන්න නැතුව කියන්නේ ඒ ආයතනයකට කර්මාන්තයට විතරක් බලපාන්න නැතුව සමස්ත වෙළඳපොළට සමස්ත සියලුම ආයතන වලට බලපාන අවදානම් වලට තමයි පද්ධතික අවදානම් කියලා කියන්නේ. ඒ ආයතනයකට ඒ කර්මාන්තයට විතරක් නෙමෙයි අවදානම් බලපාන්නේ මුළු වෙළඳපොලේ තියෙන හැමෝටම මේ අවදානම් වලට මුහුණ දෙනවා. උදාහරණ මොනවද කියන්න පුළුවන්ද කාටද? හැමෝටම එක හා සමාන අවදානමක් තියෙන දේවල් මොනවද? බැංකු ඒ ආයතනනේ නේද? මම කිව්වේ මොනවා නිසාද මේ අවදානම් මතුවේ? පොදුවේ. මේ දවස්වල එහෙම තියෙනවා පොඩ්ඩක් අවදානම්. හැමෝටම ණයගෙන් පැහැර හරියනවා. ණයගෙන් පැහැර හැරීම කිව්වොත් ඒක උද්දමනය බැංකු වලට විතරයි. ඒතර මේ පද්ධතික අවදානම් කියලා කියන්නේ සාර්ව ආර්ථික අවදානම් වලට. ඒකට උදාහරණ තමයි උද්දමන අවදානම මේ දවස්වල සෑහෙන්න තියෙනවා නේද? ඊළඟට විදේශ විනිමය අනුපාත අවදානම නේ රුපියල අප්‍රමාණය වෙන්න තියෙන්නේ. එතන ලොකු අවදානමක් තියෙනවා. ඊළඟට පොලි අනුපාත අවදානම තියෙනවා. අනාගතේ මම නිතරම කිව්වා වගේ අනාගතේ පොලි අනුපාතික බොහෝ සෙයින් ඉහළ යෑමේ හැකියාවක් තියෙනවා. අපි දන්නවා අනාගතේ පොලි අනුපාතික ඉහළ යනවා නම් වත්කම් වල වටිනාකම් පහළ යනවා කියලා නේද? අපි ඉගෙන ගත්තානේ. පොලි අනුපාතිකයි වටිනාකම් අතර තියෙන ඍණ සම්බන්ධතාවයක් කියලා. ඒතර මේ වගේ අවදානම් වලට තමයි පද්ධතික අවදානම් කියලා කියන්නේ. මොන උදාහරණ මොනවද? එකක් පොලි අනුපාත අවදානම, විදේශ විනිමය අවදානම, දමන අනුපාත අවදානම, අපිට ගන්න පුළුවන් ඕන දේශපාලන අවදානම නේද? දේශපාලන අවදානමක් මත වෙන්නත් පුළුවන් නේද? හොඳන්නේ නේද? ඒ වගේ අවදානම් මත වුණොත් ඒවට තමයි පද්ධතික අවදානම් කියලා කියන්නේ. සමස්ත
කියන්නේ රටක තියෙන සියලුම කර්මාන්තයන් සියලුම ආයතන වලට පොදුවේ බලපාන අවදානම් වලට තමයි පද්ධතික අවදානම් කියලා කියන්නේ. ඒතර විශේෂත්වය තමයි මේ අවදානම් කියන එක අපිට මග අරව ගන්න බෑ. නමුත් අපිට පුරෝගතනය කරන්නත් බෑ හරියට. ඒතර මේවා මග අරව ගන්නත් බෑ. සම්පූර්ණ කියන්නේ මග අරව ගන්නවා කියන සම්පූර්ණයෙන් මග අරව ගන්න බෑ. නමුත් පාර්ශලි කොටසක් ඕනනම් මග අරව ගන්න පුළුවන්. ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් උපකරණ තමයි ව්‍යුත්පන්න උපකරණ භාවිතා කළ මේ අවදාන අපිට පුළුවන් ඕනනම් අවම කරගන්න. අපි ව්‍යුත්පන්න උපකරණ පාඩම ඉස්සරහදී කතා කරමු. ව්‍යුත්පන්න කියලා කියන්නේ ඔකට අහලා ඇති ඉදිරි ගිවිසුම්, මනාප ගිවිසුම්, නේද? forward contracts, options, නේද? interest rate swaps, පොලි අනුපාත හුවමාරු ගිවිසුම්, මුදල් හුවමාරු ගිවිසුම්, cross currency swaps, ඒ වගේ ෆියුචර්ස් තියෙනවා අනාගත ගිවිසුම් කියලා. මේවා තමයි ව්‍යුත්පන්න උපකරණ. මේ ව්‍යුත්පන්න උපකරණ භාවිතා කළ මේ අවදානම් අපිට පුළුවන් අවම කරගන්න. නමුත් මේවා මග අරව ගන්න බෑ. ඊළඟ දේ තමයි මේ අවදානම විවිධාංගීකරණය කිරීමෙන් මග අරව ගන්න බෑ කියලාත් කියනවා. මොකද්ද මේ විවිධාංගීකරණය කියලා කියන්නේ? විවිධාංගීකරණය කියලා කියන්නේ අපි මුදල් ආයෝජනය කරද්දී එක් වත්කම් පන්තියක විතරක් මුදල් ආයෝජනය නොකර විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කරොත් ඒකට තමයි විවිධාංගීකරණය කියලා කියන්නේ. එමනම් විවිධාංගීකරණය කියන්නේ මොකද්ද? එක් වත්කම් පන්තියක විතරක් මුදල් ආයෝජනය නොකර විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කරොත් ඒකට අපි කියනවා විවිධාංගීකරණය කියලා. එහෙනම් මේ විවිධාංගීකරණය මගින් මේ අවදානම මග අරව ගන්නත් බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. එහෙනම් මේවා කෙටසටහන් ලියන්න තමයි ඉන්නේ. එහෙනම් පද්ධතික අවදානම ගැන හුවොත් මොනවද අපිට කියන්න පුළුවන්? පද්ධතික අවදානම කියලා කියන්නේ වෙළඳපොලේ තියෙන සමස්ත ආයතන සමස්ත කර්මාන්ත වලට පොදුවේ බලපාන අවදානමට තමයි පද්ධතික අවදානම කියලා කියන්නේ. මේ අවදානම වලට උදාහරණ මම කිව්වා වගේ විදේශ විනිමය අවදානම, පොලි අවදානම, නේද? ද්‍රවශීලතා අවදානම, නේද? ඒ වගේ ඕනම එකක් සාර්වාර්ථික විචල්යන් වගේ මගින් ඇති වෙන අවදානම් තමයි පොදුවේ මේ පද්ධතික අවදානම කියලා කියන්නේ. ඊළඟ දේ තමයි මේ පද්ධතික අවදානම කියන එක විවිධාංගීකරණයෙන් මග අරව ගන්න බෑ. ඊළඟ දේ තමයි මේ පද්ධතික අවදානම සම්පූර්ණයෙන්ම මග අරව ගන්න බෑ. නමුත් කොටසක් ඕනනම් ආවරණය කරගන්න පුළුවන්. ඒ ආවරණය කරගන්න පුළුවන් වෙන්නේ ව්‍යුත්පන්න උපකරණ භාවිතා කරලා. ඒතරෝ ටික තමයි පද්ධතික අවදානම සම්බන්ධයෙන් කියන්න ඕන. පොත් එක්සෑම් එක. ඊළඟ අවදානම් වර්ගය තමයි පද්ධතික නොවන අවදානම්. ඒතර පද්ධතික නොවන අවදානම් කියලා කියන්නේ එක් කර්මාන්තයකට එක් ආයතනයකට විතරක් බලපාන අවදානම් වලට තමයි පද්ධතික නොවන අවදානම් කියලා කියන්නේ. උදාහරණ මොනවද නම් පද්ධතික නොවන අවදානම් වලට? එක් ආයතනයකට එක් කර්මාන්තයකට විතරයි බලපාන්නේ. උදාහරණ මොනවද? හරිම ලේසි උදාහරණ කීපයක් තියෙනවා. කාට හරි හිතන්න පුළුවන්. පද්ධතික නොවන අවදානම් වලට උදාහරණ. විදේශිකයන්ගේ පැමිණීම අඩු වීම වගේ. ඔව් ඒක පද්ධතික නොවන අවදානම්. මේ විදේශිකයන්ගේ පැමිණීම අඩු වීම නිසා අපේ සංචාරක කර්මාන්තවල විතරක් ලොකු බලපෑමක් මතු වුණා නේද? ඒක පද්ධතික නොවන අවදානම් වල උදාහරණ. තවම අපිට ගන්න පුළුවන් සේවක වැඩ වර්ජනයක් ඇති වෙනවා. ඒත් එහෙම ගත්තොත් ඒකේ කර්මාන්ත ඒ ආයතන විතරයි බලපාන්නේ නේද? එහෙම නැත්නම් ගින්නක් ඇති වෙනවා. නේද? ජල ගැලීමක් ඇති වෙනවා. ඒ වගේ දේවල් තමයි පද්ධතික නොවන අවදානම් වලට උදාහරණ. ඒතර මේ පද්ධතික නොවන අවදානම් තියෙන විශේෂත්වය තමයි මේක හැබැයි විවිධාංගීකරණය මගින් අඩු කරගන්න පුළුවන්. ඒතර විවිධාංගීකරණය කියලා කියන්නේ මොකද්ද? එක් වත්කම් පන්තික විතරක් මුදල් ආයෝජනය නොකර විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කරොත් ඒකට තමයි විවිධාංගීකරණය කියලා කිව්වේ. එහෙනම් විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කිරීම මගින් අපිට පුළුවන් මේ අවදානම මග අරව ගන්න. දැන් ඉස්සෙල් උදාහරණ කිව්වා සංචාරකයන් අපිට නිසා සංචාරක කර්මාන්තයට බලපෑමක් තියෙනවා නේද? අපි එහෙමනම් අපි විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කළා තිබ්බනම් අපිට වෙන බලපෑම අඩුයි නේද? අපි සංචාරක ශාස්ත්‍රය විතරක් ආයෝජනය කළා හිටියනම් අපි දැන් මේ වෙද්දි අනාථ වෙලා ඉන්නේ නේද? ඒ නිසා අපි මොකද කරන්නේ? සංචාරක ශාස්ත්‍රය විතරක් නෙවෙයි තව ශාස්ත්‍ර තියෙනවා නේද? බැංකු ශාස්ත්‍රය තියෙනවා නේද? ඊළඟට අපනයන කර්මාන්ත සම්බන්ධ ශාස්ත්‍ර තියෙනවා නේද? ඇඟලුම් කර්මාන්ත ශාස්ත්‍ර. ඒ වගේ විවිධ ශාස්ත්‍ර වල මුදල් ආයෝජනය කරන්න ඕනේ. ඒකට තමයි මේ විවිධාංගීකරණය කියලා කියන්නේ. හරි ආයෙත් අපේ වයිට් බෝඩ් එකට ගියොත් මේ පැත්තේ තමයි අවදානම තියෙන්නේ.
ඒතර ෆයිනෑන්ස් වල අවදානම ගන්නේ කරන්නේ මතක තියාගන්න. කටි ස්ටැටිස්ටික් වල ඉගෙන ගත්ත සම්මත අපගමනය කියලා ඉගෙන ගත්තද නැද්ද? අහන්නේ මම ප්‍රශ්න දැනගන්න විතරයි. ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා ඉගෙන ගත්තද? ඔව් සර්. සම්මත අපගමනය කියන්නේ මොකක්ද? පැනකෝ x ඍණ x බාල වර්ගය යෙදීම හෙන්රි මේක නේද? සිග්මා මේකේ වර්ගමූලය තමයි සම්මත අපගමනය කියලා කියන්නේ. මෙහෙම නේද? මේව සමීකරණ කොට ඉගෙන ගන්න ඇති. සම්මත අපගමනය කියලා කියන්නේ ඇත්තටම x බා කියලා කිව්වේ මධ්‍යන රේඛාව. කියන්නේ දැන් මේ පැත්තේ කාලය ගත්තොත් මේ පැත්තේම කොටසක විල කියලා. සමහර කාලවල කොටස් මිල ගණන් ඉහළ යනවා. සමහර කාලවල මිල ගණන් පහළ යනවා නේද? නේද? මේ වගේ මේ පැත්තේ කාලය ගත්තොත් මෙහෙම කොටස් මිල ගණනෝයි කාලය සම්බන්ධ කරලා ප්‍රස්තාරයක් අඳින්න පුළුවන් නේද? ඒතර මේ ප්‍රස්තාරය අඳිනකොට මේ තමයි මධ්‍යන රේඛාව. මේ හැම එකෙම මැදින් යන රේඛාව තමයි මධ්‍යන රේඛාව. ඒක තමයි මේ x බා කියලා කිව්වේ. මේ තමයි x. මේ එකිනෙක ගත්තොත් මේ හැම එකක්ම x. එකෙන් කියන්නේ මොකද්ද? මේ මධ්‍යන රේඛාවේ ඉඳලා මේ දත්ත කොච්චර විසිරීලා තියෙනවද කියන එක තමයි මේ සම්මත අපගමනයේ මනින්නේ. තේරුණාද? සම්මත අපගමනයේ මනින්නේ මොකද්ද? මධ්‍යන රේඛාවේ ඉඳලා දත්ත කොච්චර විසිරීලා තියෙනවද කියන එක තමයි මේකෙන් මනින්නේ. එතකොට සමහර ආයතන වල ගත්තොත් මේ ප්‍රස්තාරයේ සමහර ආයතන වල මේ වගේ වෙන්න පුළුවන්. දත්ත මධ්‍යන රේඛාවට ආසන්නයෙන් පීරන්න පුළුවන්. සමහර ආයතන ගත්තොත් මේ වගේ මධ්‍යන රේඛාවෙන් ඈත තියෙන්නත් පුළුවන්. මෙහෙම ප්‍රශ්නයක් අහුවා. මේක A කියලා ගමු. මේක B කියලා ගමු. වැඩිම සම්මත අපගමනයක් තියෙන මොකක්ද? මම සම්මත අපගමනය කියලා කිව්වේ මොකද්ද? මධ්‍යන රේඛාව සිට දත්ත කොච්චර විසිරීලා තියෙනවද කියන එක තමයි සම්මත අපගමනයේ මනින්. එහෙනම් වැඩිම සම්මත අපගමනයක් තියෙනවනේ මොකෙද? මේ රූප දෙක දැක්කම. B වල තමයි වැඩිම සම්මත අපගමනයක් තියෙන්නේ. ඒතර ෆයිනෑන්ස් වලට අනුව සම්මත අපගමනයේ වැඩි කියන්නේ අවදානම වැඩි කියන එක. මතක තියාගන්න ෆයිනෑන්ස් වලට අනුව සම්මත අපගමනයේ වැඩි කියලා කියන්නේ අවදානම වැඩි කියන එක. සම්මත අපගමනයට භාවිත කරන ලකුණ මේක. මතක තියෙන්නේ රයන් වගේ ලකුණක්. රෝ කියලා කියන්නේ මේකට. එහෙනම් සම්මත අපගමනයේ වැඩි කියලා කියන්නේ අවදානම වැඩි කියන එක. මේවා එක්සෑම් එකට එන්නේ නැහැ සම්මත අපගමනය හොයන්න. සම්මත අපගමනය කියන එකේ තේරුම පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ඒකයි මම පොඩ්ඩක් විස්තර කරේ. ඒතර සම්මත අපගමනය කියලා කියන්නේ මධ්‍යන රේඛාවේ ඉඳලා දත්ත කොච්චර විසිරීලා තියෙනවද කියන එක. මේ විසිරෙන ප්‍රමාණය වැඩි කියලා කියන්නේ සම්මත අපගමනය වැඩි කියන එක. එවනම් මේතන ගත්තොත් Aට සාපේක්ෂව B වල අවදානම් වැඩි. මොකද සම්මත අපගමනය වැඩි නිසා. හරි. දැන් අපි මේ ප්‍රස්තාරේ මේ පැත්තේ තියෙන වත්කම් පන්ති. ඒතර වත්කම් පන්තින් ගොඩක ආයෝජනය කරනවා කියන එක අපි තනි වචනයක් කොහොමද? වත්කම් පන්තින් ගොඩක ආයෝජනය කරනවා කියන එක අපි තනි වචනයක් කිව්වා. මොකද්ද අපි ඒකට කිව්වේ? විවිධාංගීකරණය. මොකද? විවිධාංගීකරණය. විවිධ වත්කම් පන්තින ආයෝජනය කරන එකට අපි කිව්වා විවිධාංගීකරණ. විවිධාංගීකරණයෙන් අවදානම අඩු කරගන්න බැරි මොකේද? අපි අවදානම කොටස් දෙක කර බෙදුවනේ පද්ධතික සහ පද්ධතික නොවන කියලා. පද්ධතික අවදානමයි. වත්කම් පන්තින් වැඩි කරා කියලා මොකද එන්නේ පද්ධතික අවදානම වෙනසක් තියෙනවද? මේ තමයි අපේ පද්ධතික අවදානම සිස්ටමැටික් රිස්ක්. ප්‍රස්තාරයක යන්න. ඇයි ඒක මෙහෙම තනි රේඛාවක් විදිහට තියෙන්නේ? අපේ වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි කරා කියලා සිස්ටමැටික් රිස්ක් එකේ වෙනසක් නැහැ. අපි වත්කම් පන්ති 1යි 2යි 3යි වැඩි කරගෙන යනවා. 4යි විවිධාංගීකරණය අපි කරන් යනවා. විවිධාංගීකරණය කොච්චර කරත් සිස්ටමැටික් රිස්ක් කියන එක වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විවිධාංගීකරණය කරා කියලා මේ අවදානමෙන් අපිට මඟ අරව ගන්න බෑ. ඒකට හේතුව තමයි පද්ධතික අවදානම කියලා කියන්නේ සමස්ත කර්මාන්තයේ සමස්ත ආයතන වල බලපාන අවදානම් වලට. විවිධාංගීකරණය කරා කියලා මේක අපිට මඟ අරව ගන්න බෑ. ඊළඟට පද්ධතික නොවන අවදානම කියලා කිව්වේ අපි කිව්වා විවිධාංගීකරණය කිරීම මගින් අවදානම අඩු කරගන්න පුළුවන් කියලා. ඒ පේන ඇති පද්ධතික නොවන අවදානම ගත්තොත්
වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි වෙන්න මොකද වෙන්නේ? අවදානම එන්න අඩු වෙනවා. පුතේ අර මේ මිස්ටේක් කරන්න. මේ තමයි non systematic prism පද්ධතික නොවන අවදානම. අපි නැති අවදානම ගත්තොත් වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි වෙන්න මේ අවදානම එන්න අඩු වෙනවා. ඒතර මේ දෙක එකතුව ගත්තොත් මෙන්න මේ දෙක එකතුව තමයි මුළු අවදානම. හරි. එහෙනම් මේක තමයි අපි මෙතෙක් වෙලා ඉගෙන ගත්තේ. මුළු අවදානම කොටස් දෙකයි. පද්ධතික අවදානම සහ පද්ධතික නොවන අවදානම. පද්ධතික අවදානමේ තියෙන විශේෂත්වය තමයි වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි කරනදී, කියන්නේ විවිධාංගීකරණය කරද්දී පද්ධතික අවදානම වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ තේරුම තමයි වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි කරා කියලා පද්ධතික අවදානම අපිට අඩු කරගන්න බෑ. නමුත් පද්ධතික නොවන අවදානම ගත්තොත් මොකද වෙන්නේ? වත්කම් පන්තින් ප්‍රමාණය වැඩි වෙන්න ඒක එන්න අඩු වෙනවා. ඒතර මේක තමයි මෙතෙක් කල් ඉගෙන ගත්තේ නේද? හරි, මොනවාද ප්‍රශ්න තියෙනවද? මේ දෙක සම්බන්ධයෙන් කෙටි සටහන් ලියන්න ඇවිල්ලා තිබ්බ එක්සෑම් එක. මේ තමයි අර සමීකරණයම. අපි දැන් බලමු විවිධාංගීකරණය කියන්නේ මොකක්ද කියලා. අපි දැන් විවිධාංගීකරණය කතා කරා. විවිධාංගීකරණය කියලා කියන්නේ අවදානම් කළමනා කරන උපක්‍රමයක් වෙන මෙහිදී ආයෝජන කළම තුළ විවිධ වත්කම් පන්ති ගැන විවිධ ඉස්සෙල්ලා කිව්වා වගේ ඉන්නේ දෙන්න. Okay. විවිධාංගීකරණය කියලා කියන්නේ විවිධ වත්කම් පන්තින් වල මුදල් ආයෝජනය කිරීම තමයි විවිධාංගීකරණය කියලා කියන්නේ. කෙනෙක් වත්කමක විතරක් මුදල් ආයෝජනය කර විවිධ වත්කම් වල මුදල් ආයෝජනය කිරීමට විවිධාංගීකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ පද්ධතික නොවන අවදානම අඩු කර ගැනීම. ඒතර මේ විවිධ වත්කම් එකතු කරද්දී අපි බලන්න ඕන මේ වත්කම් වල තියෙන සහ සම්බන්ධතාවය. අහදින මේ වචන. වත්කම් වල තියෙන සහ සම්බන්ධතාවය. මොකක්ද මේ වචනේ? සහ මේ ස්ටැටික්ස් වල ඉගෙන ගත්ත දේවල්. සහ සම්බන්ධතාවය. සහ සම්බන්ධතාවයට අපි ඉංග්‍රීසියෙන් කියන correlation කියලා. අහලා තියෙනවද? මොකද්ද මේ correlation කියලා කියන්නේ? සහ සම්බන්ධතාවය කියලා කියන්නේ මේ වත්කම් දෙකක් ගත්තොත් ඒ වත්කම් දෙකේ තියෙන හැසිරීම. ඒත් හැසිරීම මේ වගේ වෙන්න පුළුවන් නේද? ප්‍රස්තාර කීපයක් ගමු. මේ තමයි A කියන වත්කම, මේ තියෙන B කියන වත්කම, මේ කියන C කියන වත්කම, මේ D කියන වත්කම. මේක අපි එතන ගමු. E කියන වත්කම තියෙනවා, F කියන වත්කම තියෙනවා. ඒතර AB අපි ගත්තොත් මේ වත්කම් දෙකේ සහ සම්බන්ධතාවය මේ වගේ. CD ගත්තොත් සහ සම්බන්ධතාවය මේ වගේ. ED EF ගත්තොත් සහ සම්බන්ධතාවය මේ වගේ. කාට හරි කියන්න පුළුවන්ද AB වල තීරුව මොකක්ද? මේ තියෙන මිල ගන්න. මේ වත්කම් වල මිල. D වල මිල, මේ A වල මිල. okay? C වල මිල, D වල මිල. ඉතින් E වල මිල, B වල මිල. share prices කියලා. A හා B සම්බන්ධය මොකක්ද කියන්නේ? ධන සහ සම්බන්ධතාවය. කියන්නේ මෙයා B වැඩි වෙනකොට Aත් වැඩි වෙනවා නේද? මෙයා වැඩි වෙද්දි මෙයාත් වැඩි වෙනවා. එතන මෙයා වැඩි වෙද්දි මෙයාත් වැඩි වෙනවා. එන්න වැඩි වෙද්දි මෙයාත් වැඩි වෙනවා. එහෙනම් මේ දෙන්නගේ සහසම්බන්ධතාවය මොන වගේද? ධන අගයක් ගන්නවා නේද? ඇයි හේතුව මොකද්ද? එකක් වැඩි වෙනකොට අනිත් එක්කනත් වැඩි වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ගත්තොත් දැන් මේ මිල වැඩි වෙනකොටනේ. අනිත් පැත්තට ගත්තොත් මිල අඩු වෙද්දිත් මොකද වෙන්නේ? මෙයා අඩු වෙනකොට මෙයාත් අඩු වෙනවා. මෙයා අඩු වෙනකොට මෙයාත් අඩු වෙනවා. ධන සහ සම්බන්ධතාවය කියන එකේ තේරුම මොකද්ද? දිශාව එක විදිහට. වැඩි වෙද්දි වැඩි වෙනවා, අඩු වෙද්දි අඩු වෙනවා. වැඩි වෙද්දි දෙකම වැඩි වෙනවා, අඩු වෙද්දි දෙකම වැඩි වෙනවා. ඒතර මේකට තමයි ධන සහ සම්බන්ධතාවයක් කියන එකේ තේරුම. දැන් මේ CD ගත්තොත් මොකද වෙන්නේ? දැන් මෙයා වැඩි වෙනවා, D වැඩි වෙනවා.
D වැඩි වුණාට C වල වෙනසක් නැහැ. එහෙනම් මෙයා වැඩි වෙද්දි මෙයාගේ චේන්ජ් එකක් නැහැ. එහෙනම් මෙතන සහසම්බන්ධතාවයක් නැහැ. මෙතන සහසම්බන්ධතාවය බිඳුවයි. දැන් මේ CD ගත්තොත් බිඳුවයි සහසම්බන්ධතාවය. දැන් ED ගත්තොත් මොකද වෙන්නේ? දැන් මෙයා වැඩි වෙනකොට මෙයා එන්න අඩු වෙනවා නේද? ඊළඟට මෙයා වැඩි වෙනවා මෙයා තවත් අඩු වෙනවා. එහෙනම් මේක මොන වගේ සහසම්බන්ධතාවද? ඍණ සහසම්බන්ධතාවය. මොකද ලකුණු දෙපැත්තට යන. එකක් වැඩි වෙද්දී අනිත් එක අඩු වෙනවා. මෙයා අඩු වුණොත් අරයා වැඩි වෙනවා. මෙයා වැඩි වුණොත් අනිත් එක්කන අඩු වෙනවා. ඒතර මේවා තමයි සහසම්බන්ධතාවය. එහෙනම් මේ සහසම්බන්ධතාවය කියන එක ගත්තොත් හැමතිස්සෙම ධන එකත් ඍණ එකත් අතර ගන්න. ධන එකත් කියලා කියන්නේ පූර්ණ ධන සහසම්බන්ධතාවයක් කියන එක. ඍණ එක කියන්නේ පූර්ණ ඍණ සහසම්බන්ධතාවයක් කියන එක. ධන එකක් කියන එකේ තේරුම තමයි A කියන වත්කමේ මිල 105කින් වැඩි වුණොත් B කියන වත්කමෙත් මිල 105කින් වැඩි වෙනවා කියන එක. පූර්ණ ඍණ සහසම්බන්ධතාවයක් කියලා කියන්නේ A කියන වත්කමේ මිල 105කින් වැඩි වෙද්දී B කියන වත්කමේ A කියන වත්කමේ මිල 105කින් වැඩි වෙනකොට B කියන වත්කමේ මිල 105කින් අඩු වුණොත් ඒකට තමයි පූර්ණ ඍණ සහසම්බන්ධතාවයක් කියලා කිව්වේ. මේ දෙක පැහැදිලිද? ධන එක සහ ඍණ එක සහසම්බන්ධතාව අනිවාර්යයෙන් මේ දෙක අතර අගයක් තමයි ගන්න. එතකොට මේ වගු ප්‍රස්ථාර තුන දිහා බලලා කියන්න බලන්න. අපි වත්කම් පන්තින් ත්‍රිවිධ වත්කම් එකතු කරද්දී අපි එකතු කරන්න ඕනේ මොන වගේ වත්කම්ද? ධන සහසම්බන්ධතාවයක් තියෙන වත්කම්ද? ඍණ සහසම්බන්ධතාවයක් තියෙන වත්කම්ද? කට හරි කියන්න පුළුවන්. කල්පනා කරන්න. අපිට අවධානය යොමු කර ගන්න ඕන මොන වගේ වද අපි කරන්න ඕන? බිඳුවක් වෙන එක. බිඳුවක් වෙන එකත් හොඳයි. එහෙනම් අපි මතක තියාගන්න විවිධාංගීකරණය කරනකොට අපි එකතු කරන්න ඕනේ ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම්. ඒකට හේතුව මොකක්ද? කාටද කියන්න පුළුවන්? එයි අපි මේ ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරන්නේ. මොකද හේතුව ඒක? ඉල්ල වැඩි වෙනකොට ඉල්ලුම එක භාණ්ඩයක අඩු වෙන නිසා ඒකට හේතුව තමයි එකක මිල පහළ ගියත් අනිත් එක වැඩි වෙන නිසා අපිට තියෙන අවදානම අඩුයි නේද? එකකින් පාඩුවක් ලැබුවත් අනිත් එකේ ලාභයෙන් මේ පාඩුව ආවරණය කරගන්න පුළුවන් නේද? ඒ නිසා තමයි අපි ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරන්නේ. හේතුව තමයි එක වත්කමකින් පාඩුවක් ලැබුවත් අනිත් වත්කමෙන් ලාභයක් ලැබෙන නිසා අර පාඩුව අරකින් ආවරණය කරගන්න පුළුවන් වෙනවා නේද? ඒ නිසා තමයි ඍණ සහ සම්බන්ධතාවය තියෙන වත්කම් එකතු කරන්නේ. ඇයි අපි ධන සහ සම්බන්ධතාවය තියෙන වත්කම් එකතු කරන්න හොඳ නැහැ කියන්නේ? හේතුව මොකක්ද? දෙකෙන් මිල අඩු වුණොත් එකකේ අඩු වුණොත් අනිත් එකේ අඩු වෙනවා. අපේ පාඩුව දෙගුණ වෙනවා නේද? නේද? බයි ලාභ ලබද්දි හොඳයි නමුත් පාඩුව ලබනකොට අපේ අවදානම දෙගුණ වෙනවා. ඒ නිසා තමයි ධන සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් අපි එකතු කරන්නේ නැත්තේ. හරි මේ ටිකත් මතක තියාගන්න. අපි ස්ටැටිස්ටික් වල ඉගෙන ගත්ත දේවල් මේ පොඩ්ඩක් මතක් කරගන්න. නේද? correlation හොයන හැටි මතක ඇති නේද? ඒ වහන්නේ එක්සෑම් වලට එන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕනේ correlation කියන්නේ මොකක්ද කියලා. සහසම්බන්ධතාවය කියන්නේ මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. එහෙමනම් විවිධාංගීකරණයද අපි කරන්න ඕනේ ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් තමයි එකතු කරන්න ඕනේ. ඒතර එහෙම කරාම තමයි අපිට අර ආයෝජන කලඹේ අවදානම මොනින්ද මොකෙන්ද? සම්මත අපගමණයෙන්. ඒතර ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරගත්තොත් අපිට මේ සම්මත අපගමනය අඩු කරගන්න පුළුවන්. ආයෝජන කලඹේ සම්මත අපගමනය අපිට අඩු කරගන්න පුළුවන් ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් එකතු කරොත්. ඒතර මේ නූතන ආයෝජන කලඹ න්‍යායයෙන් කියන්නේ වත්කමක් තනියෙන් ගත්තට වඩා වත්කම් දෙකක් එකතු කරාට පස්සේ මුළු අවදානම අඩු වෙනවා කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒතර අපි කිව්වා සාමාන්‍ය වත්කම් එකතු කරද්දී ප්‍රතිවිරුද්ධ මිල වෙනස් වෙන වත්කම් එහෙම නැත්නම් ඍණ සහ සම්බන්ධතාවයක් තියෙන වත්කම් තමයි එකතු කරන්න ඕනේ. ඒකට හොඳම උදාහරණයක් තමයි කොටස් වෙළඳපොළ සහ බැඳුම් කර වෙළඳපොළ. ඒතර ඒකේ ගත්තොත් මේ වත්කම් පන්තින් දෙක ගත්තොත් ඍණ සහ සම්බන්ධතාවයක් තමයි තියෙන්නේ. ඊළඟට මේ නූතන ආයෝජන කලඹ න්‍යායේ උපකල්පන කීපයක් තියෙනවා. මේ උපකල්පන තමයි වත්කම් වල ප්‍රතිලාභ සාමාන්‍ය බෙදා හැරීමක් කියලා උපකල්පනය කරනවා. මේකත් අපි ස්ටැටිස්ටික් වල ඉගෙන ගන්න දෙයක්. සාමාන්‍ය බෙදා හැරීම නැත්නම් ප්‍රමත වක්‍රයක් කියලා කියන ගැති මෙහෙම
කර්ව් එකක් කියන ගත්තා නේද? ප්‍රමත වක්‍රය කියලා එකක්. ස්ටැටිස්ටික් අනිවාර්ය සබ්ජෙක්ට් එක නෙමෙයි නේ. හරි. කවන්නේ. එහෙම වක්‍රයක් තියෙනවා කියලා ඉගෙන ගන්න. ඒතර මේ වක්‍රයෙන් කියලා කියන්නේ 150ක ලාභ ලැබීමේ හැකියාවක් තියෙන, ඒ වගේම 150ක පාඩු ලැබීමේ හැකියාවක් තියෙනවා කියන එක තමයි මේ වක්‍රයෙන් කියන්නේ. කියන්නේ මේ පැත්ත 150යි, මේ පැත්ත 150යි. එhmenan අපේ පළවෙනි උපකල්පනය තමයි ප්‍රතිලාභයන්ගේ බෙදා හැරීම මේ වගේ වක්‍රයක හැඩයක් ගන්නවා කියන එක. ඒ කියන්නේ කියන්නේ 150ක chance එකක් තියෙන වත්කම් වල මිල ඉහළ යන්න. ඒ වගේම 150ක chance එකක් තියෙන වත්කම් වල මිල ගණන් පහළ යන්න. ඒකට ඒක තමයි පළවෙනි උපකල්පනය. වත්කම් ප්‍රතිලාභ සාමාන්‍ය බෙදා හැරීමේ ශ්‍රිතයක් වේ. ඒක තමයි මම අර කිව්වේ අර වගේ වක්‍රයක හැඩයක් ගන්නවා කියලා තමයි මෙතනදී උපකල්පනය කරන්නේ. ඊළඟට කියනවා අවදානම් සම්මත අපගමන ලෙස නිර්වචනය කරා. මම කිව්වා ඉස්සෙල්ලා වගේම අවදානම ගණනය කරන්නේ සම්මත අපගමනය නේද? ඊළඟ තමයි පූර්ණ ධන සහ සම්බන්ධතාවයක් නොමැති වත්කම් එකතු කරනවා. ඒකෙන් අපේ අවදානම අඩු කරනවා නේද? ඒ වගේම තව උපකල්පනයක් තමයි ආයෝජකයන් තාර්කිකයි වෙළඳපොළවල් කාර්යක්ෂමයි කියන එක. ආයෝජකයන් තාර්කිකයි කියන ආයෝජකයන් කල්පනා කළා තමයි ආයෝජන තීරණ ගන්න. ඔහි ආයෝජනය කරන්නේ වෙළඳපොළවල් කාර්යක්ෂමතාවය පොඩ්ඩක් පස්සේ කතා කරමු තව පාඩමකින්. ඒතර මේ තමයි නූතන ආයෝජන කළම න්‍යාය උපකල්පන. මේකෙන් අඩුම ගානේ 3ක් විතර මතක තියාගන්න. ඒතර මේකේ විවේචන ගත්තොත් විවේචන තමයි අපි ප්‍රතිලාභ මෙහෙම වක්‍රයක් උපකල්පනය කරාට ඇත්ත ලෝකේ ගත්තොත් ප්‍රතිලාභ වක්‍ර මේ වගේ හැඩයක් තමයි ගන්න. ඒ ප්‍රමත වක්‍රයක හැඩයක් ගන්නේ නැහැ ප්‍රායෝගිකව ගත්තොත්. සමහර ඒවා මේ වගේ එකක් ගත්තොත් ලොකු chance එකක් තියෙනවා ප්‍රතිලාභ වැඩි වෙන්න නේද? 80ක විතර chance එකක් තියෙනවා profit ලබන්න. මේ වගේ වත්කමක් ගත්තොත් 80ක chance එකක් තියෙනවා පාඩු ලබන්න. ඒතර ඒ වගේ තමයි අර ප්‍රමත වක්‍රයක හැඩය ගන්නේ නැහැ සෑම විටම. ඒතර ඒක තමයි පළවෙනි විවේචනය. ඊළඟේ තමයි ආයෝජකයන් සමහරවිට තාර්කික නැහැ. අපිට කොච්චර තාර්කිකයි කිව්වත් සමහර ආයෝජකයන් තාර්කික නැහැ. ඒ වගේම වෙළඳපොළවල් අකාර්යක්ෂමයි. විශේෂයෙන්ම ලංකාව වගේ වෙළඳපොළවල් ගත්තොත් අකාර්යක්ෂමයි. ඒ වගේම ලංකාවේ ඉන්න පාරිභෝගිකය ගත්තොත් බොහෝ විට තාර්කික නැහැ. ඒතර තමයි මේකේ තියෙන උපකල්පන. ඊළඟ බලමු වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ වත්කම් වෙන් කිරීමට කලින් වත්කම් පන්තියක් කියලා කියන්නේ සමාන ලක්ෂණ ගුණාංග සහිත වත්කම් ටික එකතු කරොත් ඒවට අපි කියනවා වත්කම් පන්තියක් කියලා. එන සමාන ලක්ෂණ ගුණාංග සහිත වත්කම් දෙක තුනක් එකතු කරොත් ඒකට වත්කම් පන්තියක් කියන උදාහරණ තමයි මුදල් බැඳුම් කර කොටස් ඉඩකඩ. දැන් මුදල් ගත්තොත් එක වත්කම් පන්තිය. බොන්ඩ්ස් ගත්තොත් එක වත්කම් පන්තිය. කොටස් ගත්තොත් එක වත්කම් පන්තිය. ඒ විශේෂත්වය තමයි සමාන ලක්ෂණ ගුණාංග තමයි මේ වත්කම් පන්ති වල තියෙන්නේ. වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ අර විවිධාංගීකරණය කිරීම. ඒ කියන්නේ එක වත්කම් පන්තියක විතරක් මුදල් ආයෝජනය කර විවිධ වත්කම් පන්තින් ආයෝජනය කිරීම තමයි වත්කම් වෙන් කිරීම කියලා කියන්නේ. අපි බැඳුම් කරවල විතරක් ආයෝජනය කරන්න හොඳත් නැහැ. කොටස් වල විතරක් ආයෝජනය කරන්න හොඳත් නැහැ. මොකද කරන්නේ? බැඳුම් කරවලත් ආයෝජනය කරන්න ඕනේ. කොටස් වලත් ආයෝජනය කරන්න ඕනේ. කොටස් ගත්තාම කොටස් ගත්තොත් එක ශ්‍රේෂ්ඨයක විතරක් ආයෝජනය කරන්න හොඳ නැහැ. විවිධ ශ්‍රේෂ්ඨ වල ආයෝජනය කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට මේ අවදානම අඩු කරගෙන ප්‍රතිලාභ වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙහෙම මුදල් ආයෝජනය කරද්දී අපි බලන්න ඕනේ ආයෝජකයාගේ අවදානම් දැරීමේ තියෙන කැමැත්ත සහ අකමැත්ත. ඒතර සමහර ආයෝජකයෝ ඉන්නවා අවදානම් දරන්න කැමති, සමහර ආයෝජකයෝ ඉන්නවා අවදානම් දරන්න අකමැති අය නේද? ඒ නිසා ඒ අනුව අපි ඒ පුද්ගලයාගේ ආයෝජන කලබම් තීරණය කරන්න ඕනේ. සමහරට කැමැත්ත තිබ්බට සමහර ආයෝජකයන් අවදානම් දැරීමේ හැකියාවක් නැති අය ඉන්නවා නේද? සමහර අවදානම් දරන්න කැමති, නමුත් හැකියාව නොමැති වෙන අවස්ථාවලුත් තියෙනවා. ඒකනත් අපි සැලකිලිමත් වෙන්න ඕනේ මේ ආයෝජන කලබක් හදද්දී. උදාහරණයක් ඇරෙද්ද අවුරුදු 30ක පුද්ගලයෙකුයි අවුරුදු 60ක පුද්ගලයෙක් ගත්තොත් අවදානම් දැරීමට හැකියාව තියෙන කාටද වැඩි? අවුරුදු 30ක එක්කනට 60 එක්කනට? 30 එක්කනට වැඩි අවදානමක් දරන්න පුළුවන් නේද? මොකද යාට පාඩුවක් සිද්ධ වුණා. ඒ පාඩුව ආවරණය කරගන්න කාලයක් තියෙනවා. 60 පුද්ගලයෙක් ගත්තොත් එයා විශ්‍රාම ගිහිල්ලා ඉන්න දැන්. එයාට පාඩුවක් වුණොත් එයා එතනින්ම ඉවරයි නේද? අයයාට සල්ලි හොයන්න විදිහකුත් නැහැ. ඒ නිසා දැන් අවුරුදු 30 කෙනෙක්ට උනනම් අපි මුදල් ආයෝජනය කරද්දී වැඩි අවදානමක් සහිත ආයෝජන වල වැඩියෙන් සල්ලි දාන්න පුළුවන්. ඒ දැන් වැඩි අවදානමක් සහිත කොටස් වල
ඒතර බැඳුම් කර ගත්තොත් සාමාන්‍යයෙන් අවදානම අඩුයි කියලා කියන්නේ. දැන් අවුරුදු 30 කෙනෙක් ගත්තොත් බැඳුම් කරවල පොඩ්ඩක් ආයෝජනය කළා කොටස් වල වැඩිපුර ප්‍රමාණයක් ආයෝජනය කරන්න පුළුවන්. මොකද දැන් අපි අවුරුදු 60ක වගේ පුද්ගලයෙක් ගත්තොත් එයාට අවදානම් දැරීමට තියෙන හැකියාව අඩු නිසා ඒ වගේ පුද්ගලයෙක් මුදල් ආයෝජනය කරද්දී අපි බලන්න ඕනේ වැඩිපුර අවදානම් අඩු දේවල් වල මුදල් ආයෝජනය කරන උදාහරණයක් ඇටියට ඒ වගේ පුද්ගලයෙක් ගත්තොත් අපි වැඩිපුර මුදල් ආයෝජනය කරන්න ඕනේ බැඳුම් කර වගේ දේවල්. ඒ වගේ පුද්ගලයෙක්ගේ කොටස් වල ආයෝජනය ටිකක් අඩු කරන්න ඕනේ. නිසා මේ අවදානම් දෙවිත් කැමැත්ත සහ හැකියාව මත අපි ආයෝජනය කරන වත්කම් පන්තියින් තෝරගන්න ඕනේ. හරි. ඊළඟට තියෙනවා කාර්යක්ෂම ආයෝජන කළඹක් කියලා. හරි මම මේ chart එක එහෙම දින්නකෝ. මේ පැත්තේ අවදානම් වලින් මොකෙන්ද? ෆයිනෑන්ස් වල අවදානම් වලින් මොකෙන්ද? මේ ලකුණ මොකක්ද? සම්මත අපගන්වන්නේ. සම්මත අපගමනේ නේද? සම්මත අපගමනේ කියන්නේ මොකද්ද? වත්කම් වල ප්‍රතිලාභ මධ්‍යන රේඛාවට වඩා කොච්චර විසිරීලා තියෙනවද කියන එක තමයි සම්මත අපගමනේ මනේ. එහෙනම් මේ තියෙනවා වත්කමේ ප්‍රතිලාභ. අපේක්ෂිත ප්‍රතිලාභ. expected return එක තියෙනවා. මේ තියෙන return එක තියෙනවා. මේ පැත්තේ තියෙන අවදානම්. අවදානම් වලින් මොකද? සම්මත අපගමන. ඉතින් මම දවස්වල කිව්වේ ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වෙන්න ගොඩක් දේවල් දැනගන්න ඕනේ. ස්ටැටිස්ටික් දැනගන්නත් ඕනේ අතට. ඉස්සරහට තවදුරටත් ඉගෙන ගන්නවා නම් ෆයිනෑන්ස්. පිටුම් වත්කම් තුනක් තියෙනවා. A කියලා එකක් තියෙනවා, B කියලා එකක් තියෙනවා, C කියලා එකක් තියෙනවා. ඔයා මේ A සහ B කියන දෙක ගත්තොත් ඔයා මොන වත්කමද තෝරගන්නේ? කල්පනා කරලා කියන්නකෝ. A සහ B ගත්තොත් මොන වත්කමද තෝරගන්නේ? B තව උත්තර තියෙනවා. ඔව් සමහරු A කියන ඉන්නවා B කියලා ඉන්නවා. හරි. ස්ලයිඩ් එක චුට්ටක් ගියොත් C තියෙන අනිත් පැත්ත නේ. හරි. C මෙහෙට කරලා දෙන්නම්. C තියෙන B උඩින්. අපි ඉස්සෙල්ලා ගත්තේ එහෙනම් A සහ B. A සහ B ගත්තොත් ප්‍රතිලාභය ගැන මොකද කියන්න පුළුවන් ආට? A වලයි B වලයි ප්‍රතිලාභය සමානද අසමානද? සමානයි. සමාන. අවදානම ගත්තොත් A සහ B ගත්තොත් මොකද කියන්න පුළුවන්? B ගේ අවදානම වැඩි. වැඩි. එහෙනම් ඔයා තාර්කික ආජිකෙක් නම් මොකද තෝරගන්නේ? Aද Bද? A. A නේද? B කියන උත්තරේ වැරදි නේද? දැන් පැහැදිලි ඇති නේද? ඇයි අපි තෝරගන්නේ? මේ A සහ B ගත්තොත් දෙකේම ප්‍රතිලාභයන් සමානයි. නමුත් අවදානම වශයෙන් ගත්තොත් B වල අවදානම ඊට වඩා වැඩි. එහෙනම් තාර්කිකයෙක් කෙනෙක් නම් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම තෝරගන්නේ A. මොකද ප්‍රතිලාභය නිශ්චිත නම් ඇයි අපි වැඩි අවදානමක් බාරගන්නේ නේද? එහෙනම් කාර්යක්ෂම ආයෝජන කළමක පළවෙනි න්‍යාය තමයි හොඳට මතක තියාගන්න. ප්‍රතිලාභයන් නිශ්චිත නම් අඩුම අවදානමක් සහිත වත්කම තමයි අපි තෝරගන්න ඕනේ. හතර කාර්යක්ෂම ආයෝජන කළමක් ගත්තොත් පළවෙනි ලක්ෂණය තමයි ප්‍රතිලාභයන් නිශ්චිත නම් අවම අවදානමක් සහිත එක තමයි තෝරගන්න ඕනේ. ඒ නිසා තමයි අපි මේ A කියන එක තෝරගන්නේ. පැහැදිලිද? තේරුණාද නැද්ද? මේක එක්සෑම් එකේ ඇහුවා. කාර්යක්ෂම ආයෝජන කළමක් කියන්නේ මොකක්ද කියලා. ඒතර කාර්යක්ෂම ආයෝජන කළමක පළවෙනි ලක්ෂණය මොකද්ද? ප්‍රතිලාභයන් නිශ්චිත නම් අවම අවදානමක් සහිත එක තෝරගන්න ඕනේ. පැහැදිලිද? පැහැදිලිද නැද්ද? තේරුණාද නැද්ද? තේරෙනවා. පැහැදිලි. ඔව්. අපි දැන් බලමු මේ ටික අමතක කළා. දැන් A ආයෙත් මේ පොඩ්ඩක්ම කරන්නම්කෝ. එතන ඉන්නවා A, එතන ඉන්නවා B. දැන් අපි BC විතරක් හිතුවොත් ඔයා ආයෝජනය කරන්න මොකද? මොකද ආයෝජනය කරන්නේ? C එක. C එක. B කෙනා ඉන්නවද? දැන් මේ BC ගත්තොත්
රේඛාව පහළට ඇද්දොත් පේන ඇති මේ දෙකේම අවදානම සමානයි නේද? B1 C1 අවදානම අතින් ගත්තොත් දෙකේම සමානයි. නමුත් ප්‍රතිලාභ අතින් ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? වැඩි ප්‍රතිලාභයක් තියෙන මොකේද? B වලද C වලද? C එක වැඩි. ඒ නිසා තමයි අපි C තෝරගන්නේ B තෝරගන්නේ නැතු. එහෙමනම් ඊළඟ දේ මොකද්ද? කාර්යක්ෂම ආයෝජන කලබක එනම් පළවෙනි දේ අපි ඉගෙන ගත්ත කලින් ප්‍රතිලාභය නිශ්චිත නම් අවම අවදානමක් සහිත එක තෝරගන්න ඕනේ. දෙවෙනි එක තමයි අවදානම නිශ්චිත නම් වැඩිම ප්‍රතිලාභයක් සහිත එක තමයි තෝරගන්න ඕනේ. දැන් BC ගත්තොත් අවදානම නිශ්චිතයි. එහෙනම් ඒ වගේ වෙලාවක අපි තෝරගන්න ඕනේ වැඩිම ප්‍රතිලාභයක් සහිත එක. පැහැදිලිද? තේරුණා? දැන් කාර්යක්ෂම ආයෝජන කලමක් කියනවා මොකක්ද කියලා ඇහුවොත් කියන්න පුළුවන්ද බැයි? මොකක්ද එහෙනම් කාර්යක්ෂම ආයෝජන කලමක් කියලා කියන්නේ? මොකද කාර්යක්ෂම ආයෝජන කලමක් කියලා කියන්නේ? කාටද කියන්න පුළුවන්? කාර්යක්ෂම ආයෝජන කලමක ලක්ෂණ දෙකක් තියෙනවා. කියන්න බලන්න. ප්‍රතිලාභ නිශ්චිත නම් අවදානම නිශ්චිත නම් වැඩිම ප්‍රතිලාභය. ඒකට තමයි අපේ කාර්යක්ෂම ආයෝජන කලමක් කියලා කියන්නේ. එහෙමනම් මේ ගානට අනුව අකාර්යක්ෂම ආයෝජන කලමක් කීයක් තියෙනවද? දැන් මේ කතා කරපු ABC ගත්තොත් A B C මේක අකාර්යක්ෂම ආයෝජන කලම මොකක්ද? B විතරයි. B විතරයි. B තෝරගන්නේ නෑ නේද? එහෙමනම් මේ කාර්යක්ෂම ආයෝජන කලම වල යාකල රේඛාවක් ඇඳුවොත් මේකට අපි කියනවා efficiency frontier කියලා. efficiency frontier. කට අපි සිංහලෙන් කියනවා efficiency frontier එකට කාර්යක්ෂම ඉම. සිංහල වචන අමාරු වෙන්නේ ඉංග්‍රීසියට වඩා. මේකට අපි කියනවා කාර්යක්ෂම ඉම කියලා. සිංහලෙන් කියනවා කාර්යක්ෂම ඉම කියලා. නම් කාර්යක්ෂම ඉමක් කියලා කියන්නේ මොකද්ද? කාර්යක්ෂම ආයෝජන කලම වල යාකල රේඛාවක් ඇඳොත් මේකට තමයි අපි කියන්නේ කාර්යක්ෂම ඉම කියලා. එහෙනම් අපි ආයෝජන කලම වල තෝරගද්දී මොකද කරන්න ඕනේ? මේ කාර්යක්ෂම ඉම මත තියෙනවා තමයි තෝරගන්න ඕනේ. කාර්යක්ෂමයට පල්ලෙහාන් තියෙන ඔක්කොම අකාර්යක්ෂම ආයෝජන කලම වල නේද? දැන් මේ ඔක්කොම අකාර්යක්ෂම. කාර්යක්ෂම ඉම මත තියෙනවා තමයි අපි තෝරගන්න ඕනේ. දැන් මෙතන ආයෝජන කලම වල දෙකක් තියෙනවානේ A සහ C කියලා. දැන් මට කල්පනා කරලා කියන්න බලන්න. අවුරුදු 30ක එක්කෙනෙක්ට සුදුසු මොකද්ද? අවුරුදු 60ක එක්කෙනෙක්ට සුදුසු මොකද්ද කියලා? අවුරුදු 30 එක්කනට හොඳ Aද Cද 60 එක්කනට හොඳ Aද Cද 30 එක්කන ගත්තොත් C එක. C 30 එක්කන ගත්තොත් C හොඳයි 60 එක්කන ගත්තොත් A හොඳයි. A හේතුව මොකද්ද? මේකේ අවදානම අඩුයි නේද? මෙතන අවදානම නම් 10 නම් මෙතන අවදානම 30ක් විතර තියෙනවා. කිව්වා අවුරුදු 60 කෙනාට අවදානම් දැරීමේ හැකියාව අඩුයි. නිසා යාට අඩු අවදානමක් සහිත ආයෝජන කලමක් තමයි තෝරගන්නේ. ඒ වගේ නමුත් අවුරුදු 30 එක්කනට අවදානම් දැරීමේ හැකියාව වැඩි නිසා යාට වැඩි අවදානමක් සහිත ආයෝජන කලමක් තමයි තෝරගන්නේ. හැබැයි පේනවා ඇති තෝරගන්න ආයෝජන කලම නෝවාගේ ප්‍රතිලාභයන් හැබැයි වෙනස් වෙනවා නේද? but යහල ඇති higher the risk higher the return කියලා දැන් නේද? අවදානම් වැඩි නම් ප්‍රතිලාභයත් වැඩි නේද? දැන් පේනවා ඇති අවුරුදු 30 එක්කනා වැඩි අවදානමක් දරන නිසා යාට වැඩි ප්‍රතිලාභයක් තියෙනවා. අවුරුදු 60 එක්කනට අපි තෝරගත්ත එයාගේ අවදානමත් අඩුයි ප්‍රතිලාභයත් අඩුයි. ඒක තමයි තියෙන ප්‍රශ්න. අවදානම අනුව තමයි ප්‍රතිලාභයත් හැබැයි තීරණය වෙන්නේ. වැඩියෙන් අවදානම් දරන්න කැමති නම් වැඩි ප්‍රතිලාභයක් තියෙනවා. අවදානම් දරන්න අකමැති නම් ප්‍රතිලාභය ටිකක් අඩු වෙන්න පුළුවන්. හරි එක්සෑම් එකේ අහුව ප්‍රශ්නේ තමයි කාර්යක්ෂම ඉම යනු කුමක්ද කියලා. මොකද්ද කාර්යක්ෂම ඉම කියලා කියන්නේ? මොකද්ද කාර්යක්ෂම ඉම කියලා කියන්නේ? ඒක ලකුණු 5ක ප්‍රශ්නයකට ඇහුවා. මේක මම ප්‍රශ්නෙත් කියන්නම්. මේක ඇහුවේ අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එක 2021 ජනවාරි 5 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස ඇහුවා. කලඹ කළමනාකරණය අනුව කාර්යක්ෂම ඉම යන්න සැකෙවින් පැහැදිලි කරන්න. කොහොමද අපි පැහැදිලි කරන්නේ එහෙනම්? ඉස්සලාම කියන්නේ කාර්යක්ෂම ආයෝජන කලඹක් කියන්නේ මොකක්ද? කාර්යක්ෂම ආයෝජන කලඹක් කියලා කියන්නේ
ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අඩුම එකටත් එහෙමත් නැත්නම් අවදානම නිශ්චිත නම් ප්‍රතිලාභය වැඩි එකටත් තමයි කාර්යක්ෂම ආයෝජනයක් කියලා කියන්නේ. මේ කාර්යක්ෂම ඉම කියලා කියන්නේ මේ කාර්යක්ෂම ආයෝජන කළඹවල් යාකල රේඛාවක් ඇන්දොත් මේකට තමයි අපි කාර්යක්ෂම ඉම කියලා කියන්නේ. ඕක තමයි එක්සෑම් එකට බලාපොරොත්තු වුණු උත්තරේ. ඕකට ලිව්වත් ලකුණු 5ක් ගන්න තිබ්බා. Excuse me sir එක ආපහු පොඩ්ඩක් කියන්න. ඔව් කාර්යක්ෂම ඉම කියන එක ඇහුවොත් ඉස්සල්ලාම කියන්නේ කාර්යක්ෂම ආයෝජන කළඹක් කියන්නේ මොකක්ද කියලා. කාර්යක්ෂම ආයෝජන කළඹක් කියලා කියන්නේ මොකද්ද? අවදානම නිශ්චිත නම් ප්‍රතිලාභය වැඩි එකටත් එහෙමත් නැත්නම් ප්‍රතිලාභය නිශ්චිත නම් අවදානම අඩු එකටත් තමයි කාර්යක්ෂම ආයෝජන කළඹක් කියලා කියන්නේ. මේ මෙසේ අපි තීරණය කරපු කාර්යක්ෂම ආයෝජන කළඹවල් යාකල රේඛාවක් ඇන්දොත් ඒකට තමයි කාර්යක්ෂම ඉම කියලා කියන්නේ. පැහැදිලි නේද? ඕනනම් මේ ප්‍රස්තාරය ඇඳලා පෙන්නන්න පුළුවන් කාර්යක්ෂම ඉම කියන එක. එතන මේ කාර්යක්ෂම ඉම මත තියෙන ආයෝජන කළඹවල් අපි තමයි තෝරගන්නේ. එතන මේ කාර්යක්ෂම ඉම මත ආයෝජන කළඹවල් තෝරගද්දී අපි මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ? ඒද සීද තෝරගන්නවද කියලා අපි සැලකිලිමත් වෙන්නේ මොනවා මතද? සමහරුන්ට ඒ හරියන සමහරුන්ට සී හරියනවා. මොනවද අපි බලන්න ඕනේ? අවදානම් දැරීම ප්‍රතිලාභය අවදානමය. ඒක ඒද සීද කියලා අපි තෝරගන්නේ අවදානම් දැරීම තියෙන හැකියාව සහ කැමැත්ත බලන්න ඕනේ නේද? ඒ අනුව තමයි මේ A හෝ C අපි තෝරගන්න ඕනේ. දැන් මෙහෙට ගියොත් E වගේ එකක් ගත්තොත් අවදානමත් වැඩි ප්‍රතිලාභයත් ඉහළයි නේද? ඒත් ඒ වගේ බලන්න ඕනේ. ඒ මේ ඉහළ අවදානම් සහිත ඒවාට යන්න පුළුවන් වෙන්නේ අදාළ පුද්ගලයාගේ හැකියාව සහ කැමැත්ත මත. හරි. ඔකයි ඉතින් ආයෝජන කළම න්‍යායෙන් කියන්නේ. හරි සරලයි නේද? අමාරුද? අමාරුද නැද්ද? පරිලේසි නේද? හරි. ගොඩක් අය මම හිතන්නේ ෆස්ට් ටයිම් තමයි මේ ඉගෙන ගන්න නේද? ඒ නිසා චුට්ටක් අමාරු වගේ දැනේ. නමුත් නෝට් එක කියව ගන්න එච්චර අමාරු නෑ. අපි දැන් මෙතෙක් වෙලා මොනවද අපි කතා කරේ? පද්ධතික අවදානම කතා කරා, පද්ධතික නොවන අවදානම කතා කරා, විවිධාංගීකරණය කතා කරා, සහ සම්බන්ධතාවය කතා කරා, කාර්යක්ෂම ආයෝජන කළමක් කියන්නේ මොකක්ද කතා කරා. ඒ ටික තමයි එක්සෑම් එකට වැදගත් වෙන්නේ. හරි. ඉස්සලාම් බලමු වත්කමක ප්‍රතිලාභය හොයන්නේ කොහොමද කියලා. ප්‍රතිලාභය කියන්නේ රිටර්න් එක. අනවත්කමක ප්‍රතිලාභය වෙන විදිහට තමයි අපි දැන් මේ කතා කරන්නේ. තර මේ රිටර්න් එක ගත්තොත් අතීත ප්‍රතිලාභය තියෙනවා අනාගත ප්‍රතිලාභය තියෙනවා. අතීත කියන්නේ දැන්ටමත් achieve කරපු ප්‍රතිලාභය. කියන්නේ achieved return. කියන්නේ දැන්ටමත් ආත්පත් කරගෙන තියෙන ප්‍රතිලාභය තමයි අතීත ප්‍රතිලාභය කියලා කියන්නේ. අනාගත ප්‍රතිලාභය කියන්නේ expected return. මේ හදාරි තනි වත්කමක් සම්බන්ධයි. තනි වත්කමක ප්‍රතිලාභය සහ තනි වත්කමක අතීත ප්‍රතිලාභය සහ අනාගත ප්‍රතිලාභය වෙන විදිහ තමයි අපි මේ කතා කරන්නේ. කියන්නේ උදාහරණයක් ගත්තොත් සම්පත් බැංකුවේ කොටස් වල අතීත ප්‍රතිලාභය සහ අනාගත ප්‍රතිලාභය තමයි අපි මේ හොයන්න හදන්නේ. ඒතර අතීත ප්‍රතිලාභයදී සමීකරණයක් තියෙනවා ක්‍රියා ගන්න. රිටර්න් එක සමානයි ending value අඩු කිරීම beginning value එකතු කිරීම cash flow බෙදීම beginning value. ඒක තමයි අතීත ප්‍රතිලාභ වෙන සමීකරණය. අවසාන වටිනාකමෙන් ආරම්භක වටිනාකම අඩු කරලා එකට එකතු කරන්න ඕනේ අතරමැදි මුදල් ප්‍රවාහයක් තියෙනවා නම් ඒක බෙදෙනවා ආරම්භක වටිනාකම. EV කියලා කිව්වේ ending value, BV කියලා කිව්වේ beginning value, CF කියලා කිව්වේ cash flow. එකත් ලියා ගන්නකො. EV කියලා කිව්වේ ending value කියන අවසන් වටිනාකම, BV කියලා කිව්වේ beginning value, ආරම්භක වටිනාකම, cash flow කියලා කිව්වේ
කෑෂ් ෆ්ලෝ කියන්නේ මුදල් ප්‍රවාහය නේද? මේක තමයි අතීත ප්‍රතිලාභය හොයන සමීකරණ. කෑෂ් ෆ්ලෝ කිව්වොත් මොනවද මේ උදාහරණ? කොටස් සම්බන්ධයෙන් ගත්තොත් කෑෂ් ෆ්ලෝ කිව්වොත් මොකද උදාහරණ? සම්පත් බැංකුවේ කොටස් ගත්තොත් අතරමැදි මුදල් ප්‍රවාහයකට උදාහරණය මොකක්ද? මේ කොටසක ආයෝජනය කරාට පස්සේ අතරමැදි අපිට හම්බෙන්න පුළුවන් දේ තමයි කෑෂ් ෆ්ලෝ කියන්නේ. මොනවද හම්බෙන්න පුළුවන්? මොනවද හම්බෙන්න පුළුවන්? කාට හරි කියන්න පුළුවන්. මොනවද හම්බෙන්න පුළුවන්? ප්‍රසාද දීම එකක් ප්‍රසාද දීම එහෙම නැත්නම් ලාභාංශ නේද? කෑෂ් ෆ්ලෝ වලට හොඳම උදාහරණය තමයි ලාභාංශ. දැන් කොටස් සම්බන්ධයෙන් ලාභාංශ බැඳුම් කරගත්තොත් කූපන් එක සලාක්. හරි එහෙනම් අපි බලමු රිටර්න් එක ගන්න උදාහරණයක් අරගෙන. අපි හිතමු ඩයලොග් වල අපි එක ෂෙයා එකක් මිලදී ගන්න. එක ෂෙයා එකක් මිලදී ගන්නවා. ආදර මිලදී ගන්න 2020 ජනවාරි 1 වෙනිදා රුපියල් 100ට මිලදී ගන්න. එතන මේ ඩයලොග් ෂෙයාර්ස් වල 2020 දෙසැම්බර් 31 වෙනිදා වෙළඳපොළ වටිනාකම රුපියල් 150යි. එතන මේ අවුරුද්දේ ලාභාංශ හැටියට කොටසකට හම්බෙලා තියෙන රුපියල් 10යි. එහෙමනම් මේ ඩයලොග් වල රිටර්න් එක කීයද? වෙන බලන්න. ඊළඟ තොරතුරු තමයි අපි අවුරුද්ද මුල මිලදී ගත්ත රුපියල් 100ට අවුරුද්ද අවසානයේ වටිනාකම රුපියල් 150යි. අතරමැද අපිට රුපියල් 20ක ලාභාංශයක් හම්බුනා. 20ක් කියලා ගමු. එහෙමනම් අහනවා ඩයලොග් වල ප්‍රතිලාභය කීයද කියලා. හෙව්වද කීයද උත්තරේ? කීයද උත්තර? 0.7. කොහොමද දන්නේ? අවසාන වටිනාකම කීයද? 150 නේද? ආරම්භක වටිනාකම 100යි. අතරමැද මුදල් ප්‍රවාහය 20යි. අපි බෙදන්න ඕනේ ආරම්භක වටිනාකම නේද? මොන 150න් 100 ගෙන් 50යි 70යි 70 බෙදීම 100 දශම 7යි. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 100ට 70යි කියලා. ඔය පෙරි තේරෙනවද? එක් කොටසක ප්‍රතිලාභය වෙන විදිය කොටසක් වෙන්න පුළුවන් ඕනම වත්කමක ප්‍රතිලාභය හොයන්න කිව්වොත් අපිට කරන්න තියෙන්නේ අවසාන වටිනාකමෙන් ආරම්භක වටිනාකම අඩු කරලා ඒකට මොකක් හරි මුදල් ප්‍රවාහයක් හම්බලා තියෙන එකතු කරලා බෙදන්න ඕනේ ආරම්භක වටිනාකම. ඒතර එනවා ප්‍රතිලාභය. උදාහරණයක් දෙමටම හදාගන්න. එතකොට මේ දශම 7යි කියන එක මේ රාශි එකක් විදිහට හැම වෙලාවෙම කියන්න වෙන එක රුපියල් වලින් කියන්න බැරිද?
මේක අනුපාතයක් නෙමෙයි රුපියල් වලින් එන්නේ නැහැ කොහොමද නේද දැන් මෙතන බෙදා මෙතනත් අර ප්‍රශ්න තියෙන්නේ රුපියල් අගයක් රුපියල් වලින්මනේ බෙදෙන්නේ ඒතර රුපියල් කැපිලා යනවා නේ රුපියල් අගයක් එන්නේ නැහැ ඒකින්ද 0.7යි කියලා එන්නේ පැහැදිලි නේද රුපියල් අයින් වුණා නේද රුපියල් අගයක් රුපියල් වලින් බෙදා ඒතර රුපියල් කැපිලා යනවා නිසා තමයි 0.7 විතරයි එහෙම නේද දැන් අපි අර මතකති කොලල් පන්ති වල මෙහෙම ගණන් හදුවමද x කැපිලා ගිහලා 5යි ඉතුරුනේ නේද ඒ වගේ දෙයක් තමයි හරි සර් පැහැදිලි. හරි මේක 0.7යි කියලා තියන්නත් පුළුවන් ප්‍රතිශතයක් කරේ 70යි කියලා කියන්නත් පුළුවන් දැන් මේ තියෙන්නේ අතීත වටිනාකම ඊළඟට අනාගත දැන් expected return එක හොයනකොට ඒක හරියටම අපිට කියන්න පුළුවන්ද කාට හරි expected return කියන එක expected return කියන එක හරියටම අනාගතය ගැන නිශ්චිතව කියන්න පුළුවන්ද කාට හරි බෑ. අතීත වගේ නිශ්චිතවම කියන්න පුළුවන් අතීත නම් දැන් වෙලා තියෙන නිසා අපිට මේක නිශ්චිතව කියන්න පුළුවන් අනාගතය ගැන අපිට ප්‍රකාශ කරන්න අපි අර බුදුහාමුදුරන් වගේ එහෙම ඥානයක් අපිට නැහැ නේද දැන් අපිට කියන්න පුළුවන් 2023 ඩයලොග් වල ප්‍රතිලාභය කීයද කියලා අද කියන්න පුළුවන් හරියට එහෙම කියන්න බෑ කාටවත් නේද ඒතර ඒ වගේ වෙලාවකට අපිට භාවිතා කරන්න වෙනවා සම්භාවිතාවය කියන එක probabilities කියන එක හරියට නේද ඉගෙන ගන්න ඇති සම්භාවිතාවය probabilities කියලා දෙයක් අහලා ඇති නේද එච්චර ගන්න හිතන්න එපා මේ ගැන අනාගතයේ මොකක් කර දෙයක් හොයන්නේ කිව්වොත් හැමතිස්සෙම අපි භාවිතා කරන වෙන සම්භාවිතාවය මේ අපි හැත්තරම තාම හදන්නේ මේ තනිවත්කමකට මතක තියාගන්න. මේ තනිවත්කමක අතීත ප්‍රතිලාභය හුවා දැන් මේ අනාගත ප්‍රතිලාභය හොයන්න යන්නේ. එතකොට කරන්න තියෙන්නේ හරිම ලේසි අත්‍තරම කරන්න තියෙන්නේ අදාළ රිටර්න් එක වැඩි කරන්න ඊට අදාළ probability. එච්චරයි කරන්න තියෙන්නේ. එනවා RD කියලා නේද? ප්‍රතිලාභය වැඩි කරනවා අදාළ ප්‍රතිලාභය වැඩි කරන්න ඊට අදාළ සම්භාවිතාවය. එනවා අනාගත ප්‍රතිලාභය. හරිම ලේසි මොකද ගන්න තියෙන්නේ අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතාවය වැඩි කරන්න. අපි උදාහරණයක් කරමු එතකොට තේරෙයි. පිටමු මොබිටෙල් සමාගමේ ෂෙයාර්ස් වල කොටස් වල අනාගත ප්‍රතිලාභ අපේක්ෂාව පහත පරිදිය මොදිලා තියෙන්නේ මොබිටෙල් සමාගමේ කොටස් වල අනාගත ප්‍රතිලාභ අපේක්ෂාව පහත පරිදිය මම කියලා වර රිටර්න් එක දීලා තිනවා සම්භාවිතාවයන් දීලා තියෙනවා. එක කියනවා 120ක ප්‍රතිලාභයක් ලැබීමේ සම්භාවිතාවය 30යි කියලා දීලා තියෙනවා. ඊළඟට 130ක ප්‍රතිලාභයක් ලැබීමේ සම්භාවිතාවය 120යි කියලා දීලා තියෙනවා. ඒ වගේම ඍණ 10ක ප්‍රතිලාභයක් ලැබීමේ සම්භාවිතාවය 120යි කියලා දීලා තියෙනවා. ඊළඟට 10ක ප්‍රතිලාභයක් ලැබීමේ සම්භාවිතාවය 130යි කියලා දීලා තියෙනවා. එවනම් වාර ප්‍රතිලාභයන් දීලා තියෙනවා ඊට අදාළ සම්භාවිතාවයන් දීලා තියෙනවා. එහෙම දීලා අහනවා මොබිටෙල් සමාගමේ කොටස් වල අපේක්ෂිත ප්‍රතිලාභය කීයද කියලා. හදන්න බලන්න. හරිම ලේසි. ඒතර සම්භාවිතාව දීලා තියෙන වෙලාවක ඕන වෙලාවක කරන් තියෙන්නේ අදාළ අගය අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරන්න තියෙන එච්චරයි. එහෙම කරලා ඒ ටික එකතු කරොත් එනවා මොබිටෙල් සමාගමේ කොටස් වල අපේක්ෂිත ප්‍රතිලාභය. ඇයි අපිට මේක අවශ්‍ය වෙන්නේ? අපි දන්නේ නැහැ අනාගතේ මොකක් වේද කියලා. ඒ තියෙන්නේ අපේ අපේක්ෂාව. අපි හිතනවා 120ක ප්‍රතිලාභයක් ලැබීමට 130ක chance එකක් තියෙනවා. ඒකම 130ක ප්‍රතිලාභයක් ලැබීමට 120ක chance එකක් තියෙනවා. ඒක ඍණ 10ක ප්‍රතිලාභයක් ලැබීමට 120ක chance එකක් තියෙනවා. 10ක ප්‍රතිලාභයක් ලැබීම 130ක chance එකක් තියෙනවා. මේ සම්භාවිතාවය කියන එක හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් ඒක අපිට එච්චර දෙයක් දෙන්නේ දැනට. දැන්ට අවශ්‍ය වෙන්නේ අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න කිව්වොත් ඔයාලා කරන් තියෙන අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතාවයෙන් වැඩි කරලා එකතු කරන්න. එච්චරයි කාන්ති. මේක මේකෙන් වැඩි කරන්න, මේක මේකෙන් වැඩි කරන්න, මේක මේකෙන් වැඩි කරන්න.
හොයන බලන්න. මෙතන එනවා කීයද? 106යි නේද? මෙතනත් 106යි. මෙතන කීයද? 102යි ඍණ හැබැයි. මෙතන 103යි නේද? එහෙම නේද? මේ ටික ඔක්කොම එකතු කරාම 6 12යි 12යි 3යි 15යි 15න් දෙකක් ගියාම 13යි 113යි අපේක්ෂිත ප්‍රතිලාභ 113 දාය හැමෝටම 113 ආවද හැමෝටම ඔව් පැහැදිලිද අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න කිව්වොත් මොකද කරන්න තියෙන්නේ අදාළ ප්‍රතිලාභය ඊට අදාළ සම්භාවිතයන් වැඩි කරලා එන ටික එකතු කරන්න තියෙනවා අතීත ප්‍රතිලාභය හොයන්න කිව්වොත් මෙන්න මේ සමීකරණය භාවිතා කරන්න ඕනේ අනාගත කිව්වොත් මෙච්චරයි ඒක තමයි මතක තියාගන්න මේ අපි කිව්වේ තනි වත්කමක ප්‍රතිලාභය හොයන විදිය මේ පාඩම මොකක්ද අත්තර මේ පාඩම මොකක්ද ආයෝජන කලබගල නිසා අපිට වැදගත් වෙන්නේ තනි වත්කම ප්‍රතිලාභයේද ආයෝජන කලම ප්‍රතිලාභය ආයෝජන කලබගල ආයෝජන කලමක දැන් අපි යමු දැන් ආයෝජන කලඹක ප්‍රතිලාභය හොයන විදිය බොහෝ විට එක්සෑම් එකේ තනි වත්කමක ප්‍රතිලාභයන් දීලා අහන්නේ ආයෝජන කලඹක ප්‍රතිලාභය හොයන විදිය කොහොරත් කියලා තනි වත්කමක ප්‍රතිලාභය හොයන විදියක් දුන්නා දැන් බලමු එහෙනම් ආයෝජන කලඹක ප්‍රතිලාභය හොයන විදිය අපි කියනවා පෝර්ට්ෆෝලියෝ රිටර්න් කියලා. පෝර්ට්ෆෝලියෝ රිටර්න්. ආයෝජන කලඹක ප්‍රතිලාභ. මේකට තියෙන සමීකරණය තමයි පෝර්ට්ෆෝලියෝ රිටර්න් සමානයි return of A වැඩි කරන්න ඕනේ weight of A වලින් එකතු කරනවා return of B වැඩි කරනවා weight of B. හරිම ලේසි. මොකද ගන්න තියෙන්නේ? A වල ප්‍රතිලාභය වැඩි කරනවා A වල ආයෝජනය කරපු කොටස එක. B වල ප්‍රතිලාභය වැඩි කරනවා B වල ආයෝජනය කරපු කොටස. උදාහරණයක් ඇටියට අපි හිතමු රුපියල් මිලියන 100ක් ආයෝජනය කරලා තිනවා A වල ඒ වගේම රුපියල් මිලියන 100ක් ආයෝජනය කරලා තිනවා B වල. එහෙමනම් weight of A වලගේ කීයද? A වල ආයෝජනය කරපු කොටස කීයද? මුළු ආයෝජනයෙන් A වල කොච්චරක් තියෙනවද? මේ මුළු ආයෝජනය කීයද දැන්? මිලියන 200යි නේද? එහෙනම් weight of A කීයද? A වල කොච්චරක් ආයෝජනය කරලා තියෙනවද? 150. 150යි නේද? 0.5යි එහෙනම් weight of B ගත්තොත් 0.5. 0.5 නැත්නම් 150. ඒ විදිහට තමයි මේ WA කියන එක හොයන්නේ. හරි return කියන එක තමයි මේ උඩ අපි හිතුවේ දැන් නේද? මේ 170යි කියලා එහෙම වෙලා තියෙන්නේ. මේ ඉතින් තනි වත්කමක ප්‍රතිලාභය. ඒ තනි වත්කම් ප්‍රතිලාභය වැඩි කරනවා ඊට අදාළ බර තැබු කොටස. මේක තමයි ආයෝජන කලඹක ප්‍රතිලාභය හොයන විදිය. හරිම ලේසි එක්සෑම් එකට SPR ගැන ලකුණු 5ක් ගන්න පුළුවන්. අපි එක්සෑම් එකට ආපු ගානම බලමු. මේක මම හිතන්නේ දීලා නැතුව ඇති. නමුත් අපි හදමු කමන්නේ. කටිගා මේ ටියුට් එක නැතුව ඇති. මට දෙන්න කියන අමතුක නැහැ කයත්. මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ පාස් පේපර්ස් තියෙනවා නම් ගන්න 2019 මාර්තු 3 වෙනි ප්‍රශ්නේ. මේක ඕනනම් මොකද උනේ? මේක ඕනම් ෆොටෝ එකක් වගේ ගන්න පුළුවන් නේ ස්ක්‍රීන් එකෙන්. ස්ක්‍රීන් එකෙන් ෆොටෝ එකක් වගේ ගන්න. මේක මේ zoom කරන්නේ කොහොමද කියලා බැලුවේ මේ. හරි මේක ස්ක්‍රීන් ෆොටෝ එකක් අරගන්න දැන්ට. පේපර් එක නැති අය. නෑ මොනවද දීලා තියෙන අපිට?
ශ්‍රී ලංකා ජාතික විශ්‍රාම වැටු පරමුදේ සිය දීර්ඝකාල ක්‍රමපාලන වශයෙන් අවදානම් ප්‍රතිලාභ විභව වැඩි වීම සඳහා තම ආයෝජන කර විවිධාංගීකරණය කිරීම තීරණය කර ඇත. මේ සඳහා ආරම්භයක් වශයෙන් ස්ථිර ආදායම් සුරුකුම්පත් සහ සමාගම් කොටස් වලින් 70% සහ 30% වශයෙන් වත්කම් විභාජනය කිරීමට බලාපොරොත්තු වේ. කියන්නේ 70%ක් කොටස් වලත් 70%ක් බැඳුම් කරවලත් 30%ක් කොටස් වලත් දානවා කියලා කියනවා. ඒ වගේම දීලා තියෙනවා ස්ථිර ආදායම් සුරුකුම්පත් වල ප්‍රතිලාභය දීලා තියෙනවා, සමාගම් කොටස් වල ප්‍රතිලාභය දීලා තියෙනවා, සහ සම්බන්ධතාවය දීලා තියෙනවා, සම්මත අපගමනය දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ අවශ්‍ය නැහැ නේද? දන්නව නේද? පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද? ආයෝජන කලබ විවිධාංගීකරණය සහ ආයෝජකතුන් ඉන්නේ නැති වාසි සැකවින් පැහැදිලි කරන්න. කියන බලන්න. ආයෝජන කලබ විවිධාංගීකරණය කියලා කියන්නේ මොකක්ද? කවුරුහරි අහුවොත් දැන් මොකක්ද අපි කියන්නේ? දැන් පුළුවන් වෙන හැමෝටම. ආයෝජන කලබ විවිධාංගීකරණය කියන්නේ මොකක්ද? අපි කතා කරමු. මොකටද අපි ආයෝජන කලබ විවිධාංගීකරණය කියලා කියන්නේ? වත්කම් කිහිපයක ආයෝජනය කිරීම. ඔව් එක් වත්කම් පන්තියක විතරක් මුදල් ආයෝජනය නොකර විවිධ වත්කම් පන්තිවල මුදල් ආයෝජනය කිරීමට තමයි විවිධාංගීකරණය කියලා කියන්නේ. ඒතර විවිධාංගීකරණයෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මොන අවදානම් අඩු කිරීමද? ඒවත් ලියන්න. ලකුණු පහක ප්‍රශ්නයක් නේද? විවිධාංගීකරණය කිරීම වගේ පද්ධතික නොවන අවදානම්. නෝනවදානම්. අඩු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විවිධාංගීකරණය කිරීමේදී පුළුවන් තරම් ඍණ සහ සම්බන්ධතාවයක් සහිත වත්කම් තමයි එකතු කරන්න ඕනේ. විවිධාංගීකරණය කිරීම මගින් අපිට මොකද වෙන්නේ? අපේ අවදානම් අඩු කළ ප්‍රතිලාභය වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි බලාපොරොත්තු වෙච්ච උත්තරේ. ලේසි නේද? ලකුණු පහක් ගන්න පුළුවන් හැමෝටම දැන් නේද? ඊළඟට තුන්වෙනි ප්‍රශ්නෙන් අහනවා අරමුදලේ අපේක්ෂිත ප්‍රතිලාභය හොයන්න කියලා. හොයන්න බලන්න දැන් ආයෝජන කලමක ප්‍රතිලාභය අහන්න. දැන් හැමෝම දන්නවා. ටක් ගාලා හදන්න බලන්න. විනාඩියක්වත් යන්නේ නැහැ. හදන්න බලන්න. ඉස්සර සමීකරණ ලියන්න ආදේශ කරා උත්තරේ ගන්න. දැන් මේ අහන්නේ තනි වත්කමක නෙමෙයි ආයෝජන කලබ නේද? මොකද තනි වත්කමේ දීලා තියෙනවා. ආයෝජන කලබක් හැටියට කොච්චරක්ද ප්‍රතිලාභය කියලා. පේනවනේ එක්සෑම් එකේ කොච්චර ලේසිද කියලා නේ. කීයද? සීට 17යි කියලා කියනවා. අනිත් අයට කී දෙනෙ උත්තර? විවිධ උත්තර එනවා. තේරුන්නේ නැද්ද? තේරුන්නේ නැද්ද කියලා හිතනවා. හරි අපි හදමුකෝ නේද? වෙලාව ඉතුරු කරගන්නත් එපා නේ. අපේ සමීකරණය මොකක්ද? ආයෝජන කලබක ප්‍රතිලාභයේ සමාන return of portfolio. දැන් මේකට අනුව return of bonds වැඩි කිරීම weight of bonds එකතු කිරීම return of equity return of shares into weight of shares නේද? බැඳුම් කරවල ප්‍රතිලාභය කීයද දීලා තිබ්බේ? බැඳුම් කරවල ප්‍රතිලාභය තියෙනවා 10%ක් නේද? නම් බැඳුම් කරවල ප්‍රතිලාභය 10%යි කොටස් වල ප්‍රතිලාභය දීලා තියෙනවා 16යි කියලා. පැහැදිලි නේද? ඒක දීලා තියෙන තොරතුරු. එහෙනම් මුළු ආයෝජනයෙන් බැඳුම් කරවල කොච්චරක් දාලා තියෙනවද? ගාන මුලින්ම කිව්වා. මුළු ආයෝජනයෙන් බැඳුම් කරවල කීයක් තියෙනවද? 100ට
70ක් නේද? එය දැක්කද? මේ සඳහා ආරම්භයක් වශයෙන් ස්ථිර ආදායම් සරකුම්පත් සහ සමාගම් කොටස් වල පිළිවෙලින් 70ක් සහ 30ක් වශයෙන් වත්කම් විභාජනය කියන වත්කම් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිට වේට් එක අමුතුවෙන් හදන්න දෙයක් තියෙනවද? කෙලින්ම දීලා තියෙනව නේද? නේද? හදන්න දෙයක් නැහැ නේද? අපිට කෙලින්ම දීලා තියෙනවා වේට් එක. නම් මෙතන 70යි මෙතන 130යි. මෙච්චරයි ගන්න තියෙන්නේ. 110න් 170න් 110 කියන්නේ 107යි නේද? 10න් 30ක් කියන්නේ එතන 104.8. දැන් උත්තරේ කීයද? 11.8යි නේද? මේ උත්තරේ ආව නැත්නම් ඒ ගොඩක් අය තේරුම් නැද්ද කියලා දීපේක? මේ උත්තරේ ආවද ගොඩක් අයට? තේරුම් නැද්ද කියපේ? සර් මේ ෆෝමියුලා කියන්නේ කොහොමද? කාටවත් උත්තරය ඇවිල්ලා නැහැ නේද? ඒකට තියෙනවා. ෆෝමියුලා එක එන්නේ කොහොමද කියලා හොයන්නේ? ඒක තේරුන්නේ නැහැ සර්. දැන් අපි කලින් හැදුවේ තනි තනි ආයෝජන වත්කම කොහෙන්ද තේරුණාද අපිට? අතීත සහ අනාගත රිටර්න් එක කොහෙද තේරුණාද? තේරුණාද නැද්ද? අනාගතයක පොඩ්ඩක් ආයෙ කියන්න පුළුවන්ද? අනාගතයේදී අපි කරේ අදාළ ප්‍රතිලාභ ඊට අදාළ සම්භාවිතය වැඩි කරපිකරේ. දැන් මෙතනත් අපි කරේ මේ අදාළ රිටර්න් එක ඊට අදාළ සම්භාවිතය වැඩි කරා. ඒතර තමයි අපේක්ෂිත ප්‍රතිලාභය හොයාගත්ත තනි වත්කමක. ඊළඟට ආයෝජන කලඹකට යද්දී අපි මොකද කරන්න ඕනේ? අදාළ වත්කමේ ප්‍රතිලාභය ඊට අදාළ බර තැබු වගේන් වැඩි කරන්න තියෙනවා. අදාළ වත්කමේ ප්‍රතිලාභය ඊට අදාළ බර තැබු වගේ කියලා කියන්නේ ආයෝජනය කරපු කොටස. දැන් උදාහරණයක් ඇටියට දැන් මේ ගානට අනුව බැඳුම් කරලා කොච්චරක් ආයෝජනය කරාද? මුළු ආයෝජනයෙන් කොච්චරක් දාලා තියෙනවද කියන එක තමයි මේ වේට් කියන එකේ තේරුම. ඒතර මේ ගාන ගත්තොත් අපිට අලුතෙන් හිතන දෙයක් තියලා තියෙනවද? මේ ගානට කියොත් පේනවා ඇති ප්‍රතිලාභයන් දීලා තියෙනව නේද? අපි අලුතෙන් හදන්න ඕනේද? කියන්නේ තනි වත්කමක ප්‍රතිලාභය දීලා තියෙනවනේ 10යි 16යි කියලා. අලුතෙන් හදන්න ඕනේද? 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 ඕනේ නැහැ නේද? ඒ වගේම අපිට සම්භාවිතාවයක් දීලා තිබ්බද මේ ගානේ කොහෙවත්? දීලා නැහැ නේද? සම්භාවිතාවයක් අපිට අවශ්‍යත් නැහැ. මොකද ප්‍රතිලාභය හදලා දීලා තියෙනවා. අපි ආයෙ අලුතෙන් හදන්න ඕනේ නැහැ. එවනම් අපි මොකද කරන්නේ? ලේසි හරිම ලේසි ගන්න. මොකද කරන්න ඕන? අදාළ ප්‍රතිලාභය ඊට අදාළ බර තැබු වගේන් වැඩි කරන්න තියෙනවා. කියන්නේ ආයෝජනය කරපු කොටස. දැන් මේ උඩ ගානේ කෙලින්ම කියනවා බොන්ඩ්ස් වල 70ක් දාලා තියෙනවා. කොටස් වල 30ක් දාලා තියෙනවා කියලා. ඒක පැහැදිලිද? වේට් එක එතන දීලා දෙනවා කියලා පැහැදිලිද? තේරුණාද නැද්ද? තේරුණා. තේරුණා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හරිම ලේසි. අදාළ ප්‍රතිලාභය ඊට අදාළ බර තැබු වගේ වැඩි කරන්න තියෙනවා. වැඩි කරලා මෙතනින් අපි මේ දෙක වැඩි කරලා එකතු කරලා තියෙනවා. දැන් උත්තරේ ආපුවට තේරුණාද? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? අදාළ ප්‍රතිලාභය බර තැබු වගේ වැඩි කරන්න. හරිම ලේසි. මෙතන මේ වගේ හදන්න දෙයක් නෑ. මේක දැන් හදලා තියෙන්නේ. දැන් අපිට මේ තනිවත්කමක මේ විදිහට හදන්න ඕනේ නෑ. මේ මෙතන මේ 170යි කියලා කියපේ එක දැන් මේ ගාන දීලා තියෙනවා කෙලින්ම 110යි කියලා. ඒත් අපි හදන්න දෙයක් නෑ අතන. ගාන දීලා තියෙනවා. දැන් මේ අපි මෙතන මම මේ වේට්ස් හදපු 100ට මෙතන බර තැබුවගෙන් මම හදපෙට පෙන්වන්නේ 150 150යි කියලා. ඒකත් මේ ගානේ හදන්න දෙයක් නෑ කෙලින්ම දීලා තියෙනවා. අපිට කරන් තියෙන්නේ අදාළ ප්‍රතිලාභය ඊට අදාළ බර තැබු වගේන් වැඩි කරලා එකතු කරන්න තියෙනවා. 11.8 ඉන්නේ එහෙම. පැහැදිලිද? තේරුණා නේද? තේරුණා. මාරු නෑ නේද? මේ බර තැබු වගේ දීලා තිබ්බේ නැත්තම් අර දෙකේ ටෝටල් එක එකතු කරලාද ගන්නෙ?
එහෙම 10යි 16යි නෑ එහෙම ගන්න බෑ. බරතැබෝගේ දීලා නැත්තම් ගාන වෙනස්. දීලා තියෙන තොරතුරු වෙනස් වෙනවා. එතකොට කියනවා රුපියල් මිලියන 100ක් කොටස් වල ආයෝජනය කරලා තිනවා. රුපියල් මිලියන 200ක් බැඳුම් කරලා ආයෝජනය කරලා තිනවා කියලා දෙයි. එතකොට ඒකෙන් රේට්ස් හදා ගන්න පුළුවන් නේද? එතකොට බරතැබෝගේ එතනින් හදා ගන්නවා. අර ගාන මේ තොරතුරුම නෙමෙයි දෙන්නේ එතකොට. තොර දෙන තොරතුරු වෙනස් වෙනවා. ඒක පැහැදිලි නේද? පැහැදිලි. අපි මෙහෙම කරමු. මේ හා සමානම ගානක් තිබ්බා. ඒක මම ගෙදරදී හදන්න. අපි හමාරයි නේද? ඒක ගෙදරදී හදලා අපි බැරි වුණොත් ඊළඟ දවසේ කතා කරමු. අන්තිමට තිබ්බ එක්සෑම් පේපර් එකේ මේ ගාන පස්වෙනි ගාන පුළුවන් නේද ෆොටෝ එකක් ගන්නව හරියට. පේනව නේද ස්ක්‍රීන් එක? පේනවද නැද්ද? ස්ක්‍රීන් එක පේනව නේද? දැන් පේනවනේ ස්ක්‍රීන් එක නේ? ස්ක්‍රීන් එක පේනවද? පේනස්. ඔව් පේනව නේද? හරි. මෙන්න මේ ගාන ෆොටෝ එකක් ගන්න. ෆොටෝ එකක් අරගෙන පළවෙනි කොටස විතරක් හදලා තියන්න බෑ. මේ අන්තිම ප්‍රතිපේ එක්සෑම් පේපර්. ෆොටෝ එකක් ගත්තද? ගත්ත නේද? ගත්තද නේද? හරි සර්. හරි. එවනම් පළවෙනි කොටස හදන්න අපි ඊළඟ දවසේ ඊටු ටික කතා කරමු. ඊළඟ දවසේ මේ 6:00 වෙනකම් පන්තිය තියෙනවා. එකත් මතක තියාගන්න. ඒකට ලෑස්තිලා ඉන්න. එවනම් අපි ඊටු ටික ඊළඟ දවසේ කතා කරමු. මේ පස්වෙනි ගානේ පළවෙනි කොටස හදලා තියන්න. බලමු තේරුම් නැද්ද කියලා. තේරුම් නැත්නම් ආයේ සමීකරණේ නැහැටි කියලා දෙන්නම්. අපි දැන්ට ඉවර කරේ ආයෝජන කළඹක ප්‍රතිලාභය හදන විදිහ විතරයි. ඊළඟ සතිය අපි ඉගෙන ගමු ආයෝජන කළඹක අවදානම හොයන විදිහ. එහෙනම් අපි දැන්ට එනම් පන්තිය මෙතන නවත්තමු. මොනවා හරි ප්‍රශ්න තියෙනවද ඉගෙන ගත්තේ වේ? එහෙනම් අපි පන්තිය මෙතන නවත්තමු. ඊළඟ දවසේ අපි ඊට ටික කතා කරමු. thank you.